අපි එහෙමනම් ආරම්භ කරනවා. ඔබට තිරේ දිස් වෙනවා මේ මොහොත වෙනකොට තිරේ දිස් වෙනවා අපේ පළවෙනි ප්‍රශ්න පත්‍රය පළවෙනි ප්‍රශ්නය. ඔබ දන්නවා මේ ප්‍රශ්න පත්‍රය සකස් කරනකොට මේ අලුතෙන්ම මෙහි මුහුණුවර යම්කිසි ආකාරයකට වෙනස් කරලා තියෙනවා දැන්. ඔබ දන්නවා පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 40ක් සඳහා පිළිතුරු ලබා දෙන්න ඕනේ. ඒ වගේම තමයි ඔබ විසින් දෙවන ප්‍රශ්න පත්‍රයේ කොටස් 3කට පිළිතුරු ලබා දෙන්න සිදු වෙනවා. ඒ නිසා අපි ඒ සියල්ල निराකරණය කරගන්න උත්සාහ ගන්න අතරේ අපි යනවා පළවෙනි ප්‍රශ්නයට. මෙය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් විදිහට සකස් කරලා තිබුණු ප්‍රශ්න පත්‍රයක්. මේ සමහර තැන්වල පුංචි දෝෂ දෙක තුනක් අපි විසින් දුටුවා. ඒවා කිසිදු විවේචනයක් ඒ සම්බන්ධව නැහැ. ඒ අත්තරදීමක් විය හැකි. එයද නිවැරදි කරගෙන මේ සාකච්ඡාව අපි ඉදිරියට කරගෙන යනවා. ශ්‍රී ලංකාවේ ඉතිහාසය හැදෑරීමට වඩාත් පැරණිතම සාහිත්‍ය කෘතිය වන්නේ මින් කුමක්ද කියලා අහලා තිනවා. මේක ඔබ දන්නවා ඊටාම ලේසිම ප්‍රශ්නයක්. ඔබ ඉතිහාසය ඉගෙන ගන්නකොට ඔබ දන්නවා ක්‍රිස්තු වර්ෂ 4 වන සියවස අවසානයේ දක්වා එහෙම නැත්නම් මහසෙන් රාජ්‍ය සමය අවසානයේ දක්වා අපේ රටේ ඓතිහාසික හා ශාසනික තොරතුරු ලබා ගන්න පුළුවන් ග්‍රන්ථය ඔබ දන්නවා. එමනම් දීප වංශය තමයි මේකට පිළිතුර වෙන්නේ. ඒ වගේම ඒත් එක්කම අපි දෙවෙනි ප්‍රශ්නය සඳහා යමු වෙනවා. ශ්‍රී ලංකාවට නොපැමිණ ඒ කතුවරයා කවුද කියලා ඒ ප්‍රශ්නෙට පිළිතුරු සපයනකොට අපිට පුළුවන් ඇත්තටම මේ ප්‍රශ්න තුනම තියෙන්නේ 10 වන ශ්‍රේණියේ ඒ පළවෙනි පාඩමෙන් තමයි හදලා තියෙන්නේ. එතකොට 3-8 පිටුවල තියෙනවා මේ සඳහා ඔබට ගිහිලා යොමුවක් කරගෙන බලන්නට පුළුවන්. අපි දන්නවා ලංකාවට නොපැමිණ කියලා තමයි තියෙන්නේ. ඔබ දන්නවා මේ දේවල් කරනකොට සමහරු ලංකාවට ඇවිල්ලා සිදු කරපු වාර්තා තියෙනවා. තව සමහර ඒවා තියෙනවා ලංකාවට එන්නේ නැතුව සිදු කරපු වාර්තා එහෙම නැත්නම් ලියපු පොත්පත්වල තොරතුරු අතුලත් වෙලා තියෙනවා. ඒ අනුව අපි දන්නවා මෙතන ඉබාන් බතූතා ඉන්නවා. මෙයා දේශාටනය පිළිබඳව දේශාටන වාර්තා සපයපු කෙනෙක්. ගම්පල රාජධානි සමයේ යාපනයට ගොඩ බැහැලා ඊට පස්සේ ඇවිල්ලා ආපු කෙනෙක්. ඒ නිසා ඔහු ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි පාහියන් භික්ෂුව ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේ ලංකාවට වැඩම කරලා බෞද්ධ රාජධානි පිළිබඳ විස්තරේ අපේ රටේ ඇතුළත් කරලා තියෙනවා. අනිත් කෙනා ඉන්නේ පිලිප්ස් බැල්ඩියස් ලන්දේසි දේවගැතිවරයෙක්. ඔහු ලන්දේසි හමුදාව සමග පැමිණිලා යම්කිසි ආකාරයකට ඒ ලන්දේසි ගේ අවශ්‍යතාවයක් තිබුණා ලංකාවේ උන්ගේ ආගම ව්‍යාප්ත කිරීම. ඒට උදව් කරපු දේවගැතිවරයෙක්. ඔහුද බැල්ඩියස්ගේ ලංකා පුරාවෘත්තයේ තුල ලංකාව පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරලා තියෙනවා. එහෙමනම් මේ නොපැමිණි කෙනා තමයි ක්‍රිස්තු වර්ෂ 1629 දී ඉන්දියාවට ඇවිල්ලා වසර 19ක් එහි ගත කරමින් ලංකාව පිළිබඳව එවකට ඉන්දියානුවන් ලංකාව පිළිබඳව තොරතුරු දන්න කට්ටිය හිටියා. ඒ අය හරහා තොරතුරු ලබාගත්තු හියන් සියුන් භික්ෂුව තමයි මේ ආකාරයට මේ ලංකාවට එන්නේ නැතුව ලංකාව පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරපු කෙනා. හරි. අපි තුන්වෙනි ප්‍රශ්නයට යමු වෙනවා. තුන්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ ඉතිහාසය හැදෑරීමට අවශ්‍ය සාහිත්‍ය මූලාශ්‍රය සම්බන්ධ සාවද්‍ය ප්‍රකාශය තෝරන්න. මෙතන දීලා තියෙන අපි දන්නවා ඔබ ඉතිහාසය හැදෑරීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවද කියන දේ පිළිබඳව අධ්‍යයනය කරලා තියෙනවා. එතකොට මේකේ තියෙන්නේ ඇත්තටම ප්‍රයෝජන කීපයක්. ඒ වගේම ඒ ඉතිහාස මූලාශ්‍ර අපිට ප්‍රයෝජනවත් වෙනවා. මේ ඉතිහාසය හැදෑරීමේදී තියෙන ප්‍රයෝජනවත් වලදී මේ ඉතිහාසය පිළිබඳව තියෙන මූලාශ්‍ර අපිට වැදගත් වෙනවා. එතනදී පළවෙනියට තියෙනවා මේ දීප වංශයේ තිබියදීම අඩුපාඩු වඩාත් අඩු කෘතියක් වශයෙන් මහා වංශය රචනා කොට ඇත. එතකොට අපි දන්නවා සාවද්‍ය ප්‍රකාශය තෝරන්න තියෙන්නේ. ඒ වගේම තමයි මේ ප්‍රකාශය තෝරනකොට මෙන්න මේ දෙවෙනි උත්තරේ. ධර්ම ග්‍රන්ථයක් ලෙස සැලකෙන පූජාවලිය සද්ධර්මාලංකාරයේ තූප වංශයේ ඉතිහාසය ඇදෑරීමට ප්‍රයෝජනවත් නොවේ කියන එක තමයි මේකේ පිළිතුර වෙන්නේ. මොකද අපි දන්නවා මේ ග්‍රන්ථද පූජාවලිය සද්ධර්මාලංකාරයේ තූප වංශයේ වැනි ග්‍රන්ථ අපේ ඉතිහාසය පිළිබඳව සොයාගෙන යනකොට
අපිට සාහිත්‍ය මූලාශ්‍ර විදිහට වැදගත් වෙන මූලාශ්‍ර. ඒ අනුව මෙන්න මේ ප්‍රයෝජනවත් නොවේ කියන හෝඩුවාව තියෙනවා මෙතන. මේ ප්‍රයෝජනවත් නොවේ කියන හෝඩුවාව ඔස්සේ තමයි අපි උත්සාහ කරන්නේ හැම වෙලේකම මේ සම්බන්ධව අවශ්‍ය තොරතුරු හොයා ගන්නකොට අපිට මේ මූලාශ්‍රය ඊටාම වැදගත් වෙනවා. ඒ හරහා තමයි අපි උත්සාහ කරන්නේ අදාළ පිළිතුරු සොයා ගන්නකොට හොඳ තැනක් අපි හොයා ගන්න ඕන කොතනින්ද අපි පටන් ගන්නෙ කියලා. ඒ අනුව අපිට පුළුවන් මෙන්න මේ හෝඩුවාව ඔස්සේ කියලා මේ ප්‍රයෝජනවත් නොවේ කියන හෝඩුවාව ඔස්සේ අපිට ගිහිල්ලා මේ සඳහා අවශ්‍ය පිළිතුර සොයා ගන්නට පුළුවන්. අපි ඊළඟ ප්‍රශ්නට යමු වෙමු. හතරවෙනි ප්‍රශ්නෙට අපි අවධානය යොමු කළොතින් ප්‍රාග්ඓතිහාසික ජනාවාස අතුරෙන්. එතකොට අහන්නේ පහතරට තෙත්කලාපීය ලෙන්. ඔබ ඉතිහාසය ඉගෙන ගන්නකොට දන්නවා කොහොමද මේ සඳහා යොමු වෙන්නේ අපි තොරතුරු හොයා ගන්න කියලා. ඉතිහාසයේ 10 ශ්‍රේණියෙන් තමයි මේ ප්‍රශ්නෙත් අහලා තියෙන්නේ. පළමු පාඩමේ 14 වෙනි පිටුව ඔයාලා ගිහිල්ලා පොඩ්ඩක් බැලුවොතින් තියෙනවා. අපි දුවේ පුතේ මේ විදිහට මේ පිටුව සහ තියෙන පාඩම පෙන්වන්නේ මේ පේපර් එක හදනකොට මේ ප්‍රශ්න පත්‍රයක් හදන කෙනා මේ ගොඩාක් පාඩම් ආවරණය වෙන්න තමයි හදන්නේ. ගොඩක් දරුවෝ හිතාගෙන ඉන්නවා මේ වෙලාවේ අපිට සාමාන්‍ය පෙළට නියමිත 11 වසර පාඩම් සමහර විට අපිට සම්පූර්ණ කරගන්න බැරුව ඇති. ඒ හින්දා මේ ප්‍රශ්න පත්‍රයට අපි කොහොමද පිළිතුරු සපයන්නේ කියලා. නමුත් ඔබ මේ වෙනකොටත් කිසිදු ආපදාවකින් තොරව 10 ශ්‍රේණිය සම්පූර්ණයෙන්ම විෂය කොටස් නිමා කරලා හමාරයි. ඒ වගේම 11 දී යම්කිසි පාඩම් ප්‍රමාණයක් ඔබ මේ වෙනකොට නිම කර හමාරයි. ඒ අනුව ඔබට උගන්වලා තියෙන ටික ඉගෙනගත්තු දේ තව ටිකක් හොඳට ප්‍රගුණ කරවතින් විභාගයේ ජය ගන්නට පුළුවන්. ඒ වගේම තමයි අපි උත්සාහ කරනවා මෙතනදී මේ පාඩම සහ එහි පිටුව යොමු නිකුත් කිරීම තුළ ඒ තැන්වලදී ප්‍රශ්නයක් හැදෙන්නේ කොහොමද කියන එක පිළිබඳවද ඔබ හුරු කරන්නට. ඔබ දන්නවා ඔබේ ආදරණීය ගුරුවරුන් ඔබට පන්ති කාමරය තුළ බොහෝ වෙලාවට කියනවා ඔබම ප්‍රශ්නය හදලා ඔබම පිළිතුරු සපයන්න කියලා. ඒ වුන් ඇත්තටම එලෙස කරන්නේ ඔබේ හැකියාව, ඔබේ තර්කන ශක්තිය, ඔබ හිතන විදිහ දියුණු කරන්නට. ඔබේ හොඳට මතක තබා ගත යුතුයි. එහෙම නැතුව ඔවුන් උගන්වන්නේ නැතුව ඔබලවා ප්‍රශ්නේම හදාගෙන ඔබලවාම උත්තරේ ලබාගෙන ඔවුන් නිදහසේ ඉන්න නෙමෙයි කරන්නේ දුවේ පුතේ. ඔවුන් ඔබ හුරු කරනවා ඒ தත්ත්වයට. ඒ නිසා මම මේ ඉදිරිපත් කරනකොටම ඒ පිළිබඳවද ඔබේ අවධානය යොමු කරන්නට කැමැතියි. ඒ අනුව ඔබ දන්නවා පහතරට තෙත්කලාපීය ලෙන්. මෙතන ලෙන් වර්ග 3ක් තියෙනවා. පහතරට තෙත්කලාපීය ලෙන් 3ක් තියෙනවා. එතකොට ඒ ලෙන් 3 තමයි බාහියංගල, බටදුඹලෙන, කිතුල්ගල, බෙලිලන. එහෙමනම් ඔබ දැනටම පිළිතුර දන්නවා මේකේ BCF කියන පිළිතුර තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. BCF කියන පිළිතුර අපි මෙතනදී මේ ප්‍රශ්නයකදී පුතේ හැම වෙලේම ඔබට විභාගෙදි කරන්න බැරි වෙයි. නමුත් මේ මොහොතේ කළ හැකි දෙයක් තියෙනවා. ඔබ ගෙදර නිදහසේ ඉඳගෙන ප්‍රශ්නකට උත්තර සපයනකොට මේ අනිකුත් තියෙන උත්තරවල සම්බන්ධය මොකක්ද කියලා ඔයලා බලන්න පෙළඹෙන්න ඕනේ. එතකොට ඔබට නිවැරදි පිළිතුර සොයා ගන්නවා වගේම ඔබට ඒ හරහා පුළුවන් වෙනවා කොහොමද මගේ අනිකුත් පිළිතුරු වල තියෙන දැනුම පොඩ්ඩක් සිතා බැලීම තුළ අපිට පුළුවන් වෙනවා ඒ හරහා වෙනම අධ්‍යයනයකදී දෙන්න මොනවද ඒ අනිත් තිබුණු කරුණු කියලා. දැන් අපි ගිහිල්ලා බැලුවොත් ඒ අනුව බූන්දල ඔබ දන්නවා වෙරළාශ්‍රිත එලිමහන් වාසස්ථානයක්. ලංකාවේ දකුණු ප්‍රදේශයේ තියෙන වෙරළබඩ ප්‍රදේශයේ බූන්දල තියෙන්නේ. අපි ඉදිරියේදී කරනවා මේ සිතියම් සලකුණු කිරීමේ අභ්‍යාස කීපයක්. ඒ තැන්වලදී මේවා අපි පෙන්නලා දෙන්නම්. ඒ වගේම තමයි අලිගල සීගිරියට නුදුරු ලංකාවේ වේදි කලාපීය පහතරට වේදි කලාපීය ලෙනක් විදිහට තියෙන්නේ. ඒ වගේම තමයි ඔබ දන්නවා බෙල්ලම් බැඳි පැලැස්ස පහතරට තෙත් කලාපීය එලිමහන් වාසස්ථානයක් විදිහට තමයි තියෙන්නේ. ඒ අනුව ඔබගේ මේ දැනුමත් අලුත් කරගන්නට ආරාධනා කරනවා. අපි ඊළඟ ප්‍රශ්නය සඳහා යොමු වෙනවා. ශ්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික යුගයේ පරිවර්තනයන් සම්බන්ධ නිවැරදි ප්‍රකාශය තෝරන්න. අපි දන්නවා පූර්ව ඓතිහාසික යුගය කියන්නේ ගල් යුගයත් ඓතිහාසික යුගයත් අතර තියෙන යුගය. අපි බලමු මෙන්න මේ නිවැරදි ප්‍රකාශය තෝරන්න කියන හෝඩුවාව තියෙනවා මෙතන. මෙන්න මේක තමයි පිරිස්සූ මැටිවලන් භාවිතය හා ස්ථිර ජනාවාස කියන පිළිතුර තමයි මෙතනදී නිවැරදි පිළිතුර වෙන්නේ.
ඒකට හේතුව තමයි අපි දන්නවා මේ සඳහා හොඳම සාක්ෂි අපිට හම්බ වෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ උඩරංචාමඩම කැණීම ආශ්‍රිතව තමයි අපිට අදාළ සියලු තොරතුරු හම්බ වෙනවා. එතනදී පිරිසු මැටිවලන් භාවිතය හා ස්ථිර ජනාවාස පිළිබඳව අදාළ තොරතුරු අපිට මුණ ගැහෙනවා. ඒ වගේම අපි බලන්න ඕනේ මෙතන මේ අනික් දෙවන තුන්වෙන හතරවන දීලා තියෙන කරුණු මොනවාද? මේවා පූර්ව ඓතිහාසික අවධියට පෙර අවධියේ තිබුණු ලක්ෂණ කීපයක් තමයි අනිත් ලක්ෂණ කීපය. එhmenan පළවෙනි පිළිතුර තමයි මෙතනදී නිවැරදි පිළිතුර විදිහට තියෙන්නේ. අපි ඊළඟ ගැටලුව වෙත යමු. මුල් ඓතිහාසික යුගයේහි විවිධ වෘත්තිකයන් ගම්මාන විදිහට ඒකරාශී වෙලා කටයුතු කරා. මෙන්න මේ ගම්මාන විදිහට ඒකරාශී වෙලා විවිධ වෘත්තිකයන් කටයුතු කරනකොට ඒ වෘත්තිකයන් විසු ගම්මාන වෙනම තිබුණා. මේවා අපේ ලංකාවේ තිබුණු මුල් ඓතිහාසික යුගයේ ගම්මාන. පූර්ව ඓතිහාසික යුගයෙන් පස්සේ මුල් ඓතිහාසික යුගයේ ගම්මානවල තමයි මේ ලක්ෂණ දකින්නට ලැබුණේ. අපි යමු 10 වන ශ්‍රේණියේ පෙළ පොතේ දෙවෙනි පාඩම 25 වෙනි පිටුව ඔබ ගිහිල්ලා බැලුවොත් ඔබට පුළුවන් මෙන්න මේ සම්බන්ධකම් ටික බලා ගන්න. දැන් මෙවැනි ප්‍රශ්නයකට පිළිතුරු සපයනකොට දුවපිතෝ ඔබ දන්නවා අධ්‍යාපනයේ තියෙනවා විශේෂ වැදගත් තැනක්. මොකද්ද මේ දන්න තැන ඉඳලා නොදන්න තැනට ගිහිල්ලා ඉගෙන ගන්න පුළුවන්. දැන් මේ අතරින් මේ අයන්න තීරුවේ ඔබ දන්නේවා මොනවා හරි තේන්නට පුළුවන්. ඔබට පුළුවන් පැන්සලක් අරගෙන දන්න තැන ඉඳලා අපි දන්න දේ ඉස්සරලා සම්බන්ධයක් ගොඩනගාගෙන පහතින් තියෙන පිළිතුරු දෙස බැලුවොත් මේ සඳහා සාර්ථක පිළිතුරක් හොයාගන්නට පුළුවන් වෙයි. අපි බලමු කොහොමද මේ සම්බන්ධය හදාගන්නේ කියලා. මොකද ඔබට මේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ මේකේ ඔබට ඕන විදිහට ඔබට පාවිච්චි කරන්නට පුළුවන්. දැන් අපි පළවෙනි එක තියෙන්නේ වඩුවන් වාසය කරපු ගම මොකක්ද ඒ කාලේ හඳුන්වන්නේ. ඉතින් අපිට ඒ සඳහා තියෙනවා මේ වඩ්ඩකී ගාම. දැන් බලන්න දුවේ පුතේ කොච්චර ලේසිද කියලා. ඔබට වඩ්ඩකී ගාම කියලා දැක්ක ගමන් D කියන පිළිතුර තමයි නම් අංකය මේ ඉංග්‍රීසි භාෂාවේ අක්ෂරය D කියන එක තමයි පළවෙනියට එන්න ඕනේ. දැන් එහෙම එන පිළිතුරු දෙකයි තියෙන්නේ. දැන් බලන්න මේ 1 2 ප්‍රශ්න දෙකේම D මුලට නැහැ. දැන් මේ දෙක ගැන හිතන්න ඕනේ නෑ ඔබ. ඔබ මෙතන දන්නවා. එහෙමනම් ඊළඟට අපි යමු වෙනවා ඊළඟ ප්‍රශ්නෙට තියෙන සම්බන්ධෙට. ඊළඟ සම්බන්ධය අපි ගිහිල්ලා බලමු. දීවරෙන් වාසය කරේ කේවට්ට ගාම. ඒවා අපි කේවට්ට ගාම කිව්වේ. එතකොට DA කියන සම්බන්ධය එනවා. එහෙම ගත්තොත් ඇත්තටම DA කියලා වෙනත් එකක් නැහැ. මෙතනින් එහාට නොබලාම ඔබට මේ සඳහා ඉර ගහන්නට පුළුවන්. හරි? ඒ වගේම තමයි ඊළඟට තියෙනවා මණික් කපන්නන් වාසය කරපු ගම. ඒක අපිට හඳුනා ගන්න පුළුවන් මණිකාර ගාම ලෙස. ඒ වගේම තමයි ගොවියන් වාසය කරපු එක අපිට පුළුවන් මේ වගේ සම්බන්ධය විමසලා බලලා කොහොමද කියලා හඳුනා ගන්න. ඔව්. එතකොට දැන් ඔබට පැහැදිලි කොහොමද මේ සම්බන්ධය ඉදිරියට ගෙනියන්නේ කියලා. මේ විදිහට ඔබ බොහොම තර්කානුකූලව මේ සම්බන්ධව හිතුවකින් ඔබට වඩා හොඳ උත්තරයක් සපයා ගන්න පුළුවන්. ඒ අනුව මෙහි පිළිතුර වෙන්නේ ඔබ දන්නවා DACB පිළිතුර තමයි මෙහි පිළිතුර වෙලා තියෙන්නේ. දැන් ඔබට පැහැදිලි ඇති මම මේ සාකච්ඡා කරනකොට ඔබට කිව්වේ මේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සාකච්ඡා කරනවා කියලා. ඒ සාකච්ඡා කරන මොහොතේදී අපි දන්නවා සාකච්ඡාවක තිබිය යුතු ස්වરૂපය තමයි අපි මේ ආයන්නේ. ඔබට නැත්තම් මේකට උත්තරේ මෙය ඊළඟ ප්‍රශ්නට උත්තරේ මේක කිව්වනම් මට මේක විනාඩි 10කින් ඉවර කරන්න පුළුවන්. නමුත් ඊට වඩා ගිහිලා ඔබේ පාඩම් වල මතකයන් නැවත අලුත් කරමින් තමයි මේ වැඩේ අපි කරන්නට උත්සාහ ගන්නේ. අපි බලමු ඊළඟට 7 වෙනි ප්‍රශ්නය. ඔබ දන්නවා මේ දේවානම්පියතිස්ස රාජ්‍ය සමය වන විට දේශපාලන බලය මෙරට මධ්‍යගත වීමේ අවශ්‍යතාවය වර්ධනය වෙනවා. මධ්‍යගත වීම කියන්නේ බෙදිලා පුංචි රාජ්‍යයන් විදිහට තියෙන ඒවා. එහෙම නැත්නම් ප්‍රාදේශීය මට්ටමේ තියෙන සියලු දේශපාලන නායකයෝ හිටියා යම් ඒ කට්ටිය වටත් ඒක රාශි වෙලා හිටියා. මේ සියලු දෙනා ඒක රාශි කරගෙන බලය එක තැනකට ගේන්න ශක්තිමත් මධ්‍යගත පාලනයක්
ආරම්භ කරන්නේ කොහොමද කියන එක සම්බන්ධව අදාළ කටයුතු සිදු කරමින් පැවතුණා. මේකට හේතු වුණා ඇත්තටම මේ විවිධ කාරණා. ඒ අතරින් මොකද්ද ප්‍රධාන වෙච්ච හේතුව කියන එක තමයි මේදී ඔබෙන් අහන්නේ. එතකොට මේ සඳහා තියෙන පිළිතුර තමයි මෙතන ඉන්දියානු සාගර කලාපයේ වර්ධනය වෙමින් තිබූ වෙළඳාම. අපි දන්නවා ලංකාව පෙර අපර දෙදිග වෙළඳ මධ්‍යස්ථානයක කේන්ද්‍රයේ පිහිටලා තියෙන රටක්. ඒ හින්දා ඒ කේන්ද්‍රීය රටක් විදිහට තිබුණු නිසා අපිට ඕන වුණා මේ තැන් තැන්වල විදේශයන්ගෙන් එන බලපෑම් අඩු කරගෙන මධ්‍යගත ශක්තිමත් පාලනයක් ඇති කරලා ඒ ඔස්සේ මේ ඉන්දියානු කලාප පෙර මුහුදු සාගර කලාපයේ වර්ධනය වෙමින් තිබුණු වෙළඳාම ජය ගන්නට. විශේෂයෙන් එහිදී වැදගත් වෙනවා මේ කලාපයේ තිබුණු වෙළඳාම සම්බන්ධව කටයුතු අපි බලනකොට අපිට ප්‍රධානම තිබුණු අවශ්‍යතාවය තමයි මේ වෙළඳාම කියන එක. ඒ කාලේ වෙනකොට නැගෙනහිර වෙරළ පැත්තට සම්බන්ධ වෙලා තිබුණා. ඉතින් කොහොමද අන්නේ නැගෙනහිර වෙරළ පැත්තට සම්බන්ධ වෙලා තිබුණු වෙළඳාම අපි කොහොමද වඩා හොඳ මට්ටමට අපේ රටට හිතකර මට්ටමකට සකසා ගන්නේ කියන කාරණේ තමයි මෙහිදී වැදගත් උනේ. ඒ වගේම මෙතන පිළිතුරේ තියෙනවා පල්ලෙහින් තවත් පිළිතුරු කීපයක් තියෙනවා සඳහන් කරලා. මේවා ඇත්තටම මේවා දේවානම්පියතිස්ස රජතුමා සම්බන්ධයි තමයි. හැබැයි මේ දෙවෙනි තුන්වෙනි හතරවෙනි පිළිතුරු වෙන්නේ දුවේ පුතේ මේ ශක්තිමත් මධ්‍යගත පාලනයක් සඳහා දේවානම්පියතිස්ස රජතුමා ගත්තු ක්‍රියාමාර්ග තමයි ඒ ටික. මොකද අර ශක්තිමත් මධ්‍යගත පාලනයක් ඇති කරේ අර හේතුව මත. එතකොට මෙයින් අපි අහන්නේ ඒ හේතුව තමයි අහන්නේ ප්‍රශ්නෙන් උත්තරේ විදිහට. ඒ සඳහා ගත්තු ක්‍රියාමාර්ග තුනක් තමයි මේ අනිත් පැත්තෙන් තියෙන්නේ. ඒ නිසා ඔබට වෙනත් දවස් වෙනත් තැනක ප්‍රශ්නයක් යමු වුණොත් දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ ශ්‍රී ලංකාවේ බලය මධ්‍යගත කිරීම සඳහා ඔහු ගත් ක්‍රියාමාර්ග මොනවද කියලා එහෙමනම් මෙන්න මේ දෙවන තුන්වන හතරවන වශයෙන් මෙහි සඳහන් කරලා තියෙන විකල්ප පිළිතුරු තමයි ඒ සඳහා නියම පිළිතුර වෙන්නේ. ඒ නිසා ඔබ එයත් ඉගෙන ගන්න හැම වෙලේකම වැරදි වුණාම ප්‍රශ්නයක් වැරදුනා නම් ඇත්තටම ඔබ වැරදි ප්‍රශ්නයකට ඉර ගහලා තියෙන්නේ. ඉතින් ඔබට ඊළඟටත් අවශ්‍ය විය හැකි පිළිතුරක් තමයි. ඒක මොකක්ද කියන එකත් වැදගත් වෙනවා මේ හරි පිළිතුර සකස ගන්න අතරේ. හොඳයි. මම හිතන්නේ ඔබට පුළුවන් තාමත් පිළිතුරු සපයලා නැත්නම් මේ ප්‍රශ්නේ දැකපු ගමන් කියවලත් කිසියම් දුවකට පුතකට පුළුවන් ඉක්මනටම අංක එලියා ගන්න කොලේක. දැන් උදාහරණයක් විදිහට ඔබට මේ ප්‍රශ්න පත්‍රයේ මේ දවස්වල තියෙන විවිධ ගැටලු නිසා නොලැබුණා නම් දැන් 8 වෙනි ප්‍රශ්නේ දිස් වෙනවා. ඔබට පුළුවන් බොහොම ඉක්මනින් මේ 8 වෙනි ප්‍රශ්නෙට අදාළ පිළිතුර මොකක්ද කියලා කියන්න. හරි. අපි යමු වෙනවා 8 වෙනි ප්‍රශ්නෙට. මෙයත් ඔබ ඉතා කැමැති. අපි දන්නවා මේ අයන්න තීරුව ආයන්න තීරුව ඔබට පන්ති කාමරය තුල මේවා යා කරන්න කියලා උගන්වලා තියෙනවා. දැන් අපි මෙතනදී යා කිරීම නෙමේ බලාපොරොත්තු වෙන්නේ. ඒ හරහා පල්ලෙහෙන් දීලා තියෙන ඉංග්‍රීසි අක්ෂර වලින් දීලා තියෙන පිළිතුර මොකක්ද කියලා හොයාගන්න එක. මේ සඳහාත් අපි යමු වෙනවා පළවෙනි මේක යමු වුණාම අලකපය මහරජා. අපි දන්නවා ආලක මන්දාවක බොහොම සුඛෝභෝගීව ජීවත් වුණායි කියලා. ඒ පළවෙනි කාශ්‍යප රජතුමා සීග්‍රිය ගොඩනැගුවේ එතුමා ලංකාවේ බලකොටුවක් වෙච්ච මාලිගාවක්. ඒකේ අලකපය මහරජා විදිහට තමයි හිටියේ. මොකද මේ සමහර රජවරු ඔවුන්ට විරුද්ධ නාම පටමැදි නාම තිබුණා. එයාලගේ දේවල් එක්ක ගත්තා. මේ හතර රජවරු හතර දෙනෙක් තමා ගැන මේ කියන්නේ. එතකොට ඊළඟට නර ඉසර නරය කියන්නේ පාලිතයෝ ජනතාව රටේ. ඒ අයට ඊශ්වරයෙක් මෙන් රජු ඉන්න ඕනේ කියලා. ඉතින් මේ ආකාරයට පෙනී හිටපු රජතුමා තමයි ඔබ දන්නවා මේ කූටකන්නාබේ රජතුමා. කූටකන්නාබේ රජතුමා තමන්ගේ ජනතාවට ඊශ්වරයෙක් විදිහට පෙනී හිටියා. ඒ වගේම තමන් කාලිංග චක්‍රවර්ති විදිහට හඳුන්වාගත්ත නිස්සංකමල්ල රජතුමා. කාලිංග චක්‍රවර්ති. ඒ වගේම තමයි මින්නේරි දෙවියන් අපි නම කියූ පමණින් ඔබ අඳුරනවා මෙහි මහසෙන් රජතුමා කියලා. අපි පොඩ්ඩක් මේ ප්‍රශ්නේ ආපස්සට ගිහිල්ලා බැලුවොත්. මේ ප්‍රශ්නේ ආපස්සට ගිහිල්ලා බැලුවොත් අපි පැන්සල් අරගෙන මෙහෙම එලි ගහනකොට මම කලින් කිව්වා වගේම දන්න තැනින් අපි නොදන්න දේ සමග සම්බන්ධ වෙන්න ඕනේ. දන්න තැනින් නොදන්න දේ සමග සම්බන්ධ වෙන්න ඕනේ. මේක ඉතාම වැදගත්. එතකොට
මේ අපි දන්නවා මේ සීගිරියේ පුරාවෘත්තය මේ කාශ්‍යප රජතුමා පිළිබඳව ඔහු අලකපය මහ රජ කියන කාලක මන්දාවක්්‍ය සීගිරිය කියන කතාව ඉතිහාසය ඉගෙන ගන්නේ නැති කට්ටියගෙන් බහුතරයක් පවා ලංකාවේ දන්න දෙයක්. ඒ නිසා මෙන්න මේ සම්බන්ධය අපිට ඉස්සරෝම යා කර ගත්තාම පිළිතුරේ පළවෙනියට එන්න ඕන ඉංග්‍රීසි අක්ෂරය B. හැබැයි මේ ප්‍රශ්න පත්‍රය සකස් කරපු කෙනා හැම එකටම B දාලා තියෙනවා. දැන් චුට්ටක් සංකීර්ණයි. අපි ඊළඟට ගිහිල්ලා බැලුවොත් මේ කූට කන්නාභය රජතුමා නර ඉසර විදිහට පෙනී හිටියා. ඒ තියෙන්නේ C. එතකොට එහෙම ගත්තාම දෙවෙනි පිළිතුරයි තුන්වෙනි පිළිතුරයි දෙකේම දෙවෙනියට C සඳහන් වෙලා තියෙනවා. එහෙමනම් අපිට දැන් ටිකක් ලේසි 2යි 3යි පිළිතුරු අතරින් තමයි හොයාගන්න තියෙන්නේ. තුන්වෙනි එකට යනවා. තුන්වෙනි එකට යනකොට කාලිංග චක්‍රවර්ති කියන එකෙන් පෙනී හිටිය නිස්සංකමල්ල රජතුමා. ඒ වුණොත් ඒ අක්ෂරය එහෙම වුණාම අපි දැන් දන්නවා BCA ඊළඟ එක හොයන්න මහන්සි වෙන්න ඕනේ. පොඩ්ඩක්වත් කාලේ ඒ සම්බන්ධයෙන් අපි නැති කරගන්න උවමනා නැහැ. අපිට ඊට පස්සේ පුළුවන් මෙහි බොහොම පැහැදිලිව අපිට උත්තරේ ලැබෙනවා BCAD කියලා. ඒ අනුව අපිට යොමු වෙන්නට පුළුවන්. අපි ඊළඟ ප්‍රශ්නෙට යොමු වෙනවා. ඒ වගේම තමයි මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ගත්තාම අපිට මතක් කරන්න ඕනේ 10 වෙනි ශ්‍රේණියේ පෙළ පොතේ 3 වෙනි පාඩම 39 වෙනි පිටුව ආරම්භ වෙන හරියම මේ සම්බන්ධව තියෙනවා. අපිට පේනවා දැන් ප්‍රශ්න 8ක් ගියා. මේ ප්‍රශ්න 8ම තාම 10 වෙනි ශ්‍රේණියේ 3 වෙනි පාඩමට එනකම්. ඒ කියන්නේ ඔබට මේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ දැනට අපි සාකච්ඡා කරේ 10 වෙනි ශ්‍රේණියේ ගැටලු. ඒ වගේම මම මේ ඉදිරිපත් කරන විලාසය ඒ වගේම මේ ඉදිරිපත් කරන කරුණු එක් ආදරණීය දෙමව්පියන්ගෙන් වැඩිහිටියන්ගෙන් ඉල්ලා සිටිනවා. ඔබ කනගාටු වෙන්න එපා මේ පවතින තත්ත්වය හමුවේ. ඔබගේ දුව පුතා 10 වෙනි ශ්‍රේණියේ වැඩ කොටස් ටික වඩා සාර්ථකව නිම කරලා නම් ඔහුට ඇයට විභාගයේ තරම්ම අභියෝගයක් වෙන්නේ නැහැ කියන එක බොහොම පැහැදිලිව සඳහන් කරන්නට කැමතියි. අපි 9 වෙනි ප්‍රශ්නය සඳහා යොමු වෙමු. පහත සඳහන් වුණේ මෙරට ශ්‍රේෂ්ඨ රජවරු ඉටිකොල සේවාවන් කීපයකි. එම රජවරු කවුරුන්දැයි පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න තියෙන්නේ. ඒ අනුව අපිට පිළිතුරු 4ක්ද සපයා තිබෙනවා. එතකොට මේකේ තියෙනවා ටිකක් හයිලයිට් කරපු තැන් ටිකක් වැව් බැඳි රාජ්‍ය මෙන්ම පෙරදිග දාන්නාකාරය. ඒ වගේම තමයි පරමුකවරුන් ඒකාබද්ධ කිරීම. ඒ වගේම තමයි වැඩිම සෙල්ලිපි දිගම සහ වැඩිම සෙල්ලිපි ප්‍රමාණයක් ස්ථාපිත කරපු රජවරු. ඒ අනුව බලනකොට බොහොම පැහැදිලිව පේනවා මෙහි මේ තියෙන හෝඩුවාවල් ඔස්සේ අප දන්න දේවල් ඔස්සේ මේ සඳහා පිළිතුරු සපයන්න අපිට යන්නට පුළුවන්. එතකොට අපි දන්නවා මේ පරමුකවරු ඒකාබද්ධ කරේ දුටු ගැමුණු රජතුමා. මෙය බොහොම අපිට ඉක්මනින් මතක හිටින කාරණයක් නිසා මම එය මුලින්ම ඔබ වෙත ඉදිරිපත් කරා. ඒත් එක්කම අපිට පුළුවන් මෙන්න මේ පාඩමට යොමු වුණොතින් පෙළ පොතේ 3 වෙනි පාඩම 41 වෙනි පිටුවේ ආරම්භක හරිය තමයි මේ කතාව ලියලා තියෙන්නේ. දැන් දුටුගැමුණු රජතුමා මේ විදිහට පරමුකවරුන් ඒකාබද්ධ කරනවා. එහෙමනම් අපිට දැන් පුළුවන් මේ දුටුගැමුණු රජතුමා ඉන්න පිළිතුර හොයාගන්න මෙතන. දැන් බලන්න මේ පිළිතුරු වල දුටුගැමුණු රජතුමා ඉන්න පිළිතුරු තියෙන්නේ ඒ දෙකනුත් පිළිවෙල ගත්තොත් මේ තුන්වෙනි එකේ තමයි දුටුගැමුණු රජතුමා ඉන්නේ. අපි එතනින් තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා බලමු. මෙන්න මේ සම්බන්ධය තමයි දුටුගැමුණු රජතුමාගේ මේ සම්බන්ධය මෙතන තියෙනවා. මේ අනිත් සම්බන්ධ සමහර වෙලාවට අපි ඉගෙනගත්තු පුංචි පන්ති වල ඉගෙනගත්තු දේවල් එක්කත් එනවා මේ වැව් බැඳි රාජ්‍ය මෙන්ම පෙරදිග ධාන්‍යාගාරය කියන සංකල්ප. ඒ අනුව අපි දන්නවා දුටුගැමුණු රජතුමා මෙන්න මෙතන දෙවෙනි තැනට ඉන්නවා. මේ පිළිතුරු ගත්තොත් දෙවෙනි ප්‍රකාශනේ දෙවෙනි ප්‍රකාශයේ මෙතන ඉන්නවා. දැන් ඇත්තටම දුවේ පුතේ මෙතනින් එහාට ඔබ අනිත් දේවල් නොදන්නවා වුණත් පිළිතුර මේ කියලා ඔබට පුළුවන් තීරණය කරන්නට. මොකද මේ පිළිවෙලට එනකොට මෙතන ඔබට පේනවා නේද? පිළිවෙලින් කියලා තියෙනවා ලියලා. දැන් පිළිවෙලින් එනවා නම් ඔබ මේ අනිත් ඒවාට මහන්සි වෙන්න ඕමනාවකුත් නැහැ. මෙන්න දෙවෙනි තැන ඉන්නවා. දෙවෙනි උත්තරේකුත් ආයේ නැහැ. මම මේ මෙහෙම කළා මෙහෙම කතා කරන්නේ ඔබව අධෛර්යයටපත් කරන්නවත් හරිම ලේසි කියන එක කියන්නවත් නොවේ. ඔබ යම් කිසි මට්ටමකට පිළිතුරක් හොයා ගන්නකොට ටිකක්
අමාරුවෙන් ඒ සඳහා යොමු වෙනවා නම් ඒ සඳහා සහනයක් ලබා දෙන්න. එහෙම නැතුව ඔබ පාඩම් නොකර ඉන්න එපා. මේ ධම්මික සර් කිව්වා හරි ලේසි මේ වැඩේ කියලා. ඔබ පාඩම් කරන්න. ඒ අතරේ එන ගැටලුවකට කොහොමද සාර්ථකව බොහොම කෙටි කාලයකින් ඉක්මනින් පිළිතුරු හොයාගන්නේ කියන එකට යොමුවක් තමයි මම මෙතනදී දෙන්නේ හෝඩුවා. අපි හෝඩුවා හොයාගත්තාම හරි ලේසි පිළිතුරට යන්න. අපි ඊළඟට බලමු මේ අතරේ අපි දන්නවා පළවෙනි පරාක්‍රම බාහු රජතුමා තමයි මේ රට වැව්බැඳි රාජ්‍යමෙන්ම පෙරදිග ධාන්‍යාගාරයේ බවට පත් කරේ ලංකාවේ හිටපු ශ්‍රේෂ්ඨතම පාලකයෙක් තවත්. ඒ වගේම තමයි වැඩිම සෙල්ලිපි සංඛ්‍යාවක් ස්ථාපිත කරේ අපි දන්නවා නිස්සංක මල්ල රජතුමා. එතකොට මේ පිළිතුරේ ඉතුරු ටික ඒ විදිහට සම්පූර්ණ කරගන්නට පුළුවන්. හරි. අපි 10 වෙනි ප්‍රශ්නය සඳහා යොමු වෙනවා. මේ සම්බන්ධව ඔබට කිසියම් වූ ගැටලුවක් එනවා නම් අපේ WhatsApp group එකට දාන්න. අපිට ඇත්තටම ඉදිරියේදී මෙවැනි දේවල් සාකච්ඡා කරනකොට අපිත් අඩුපාඩු හදාගෙන ඔබට ටිකක් ඒ සම්බන්ධව වැඩිපුර ඔබේ ගැටලුවට අවධානයක් යොමු කරලා පාඩම් මාලාව සකස් කරගන්නට එය ප්‍රයෝජනවත් වෙනවා. අපි 10 වෙනි ප්‍රශ්නෙට එක්ක සම්බන්ධ වෙමු. ඔබ දන්නවා 10 වෙනි ප්‍රශ්නය ඓතිහාසික සෙල්ලිපියක සඳහන් පරිදි ඉන්දියාවේ චේර රාජ්‍යයට ගොස් පත්වෙනි දේවාලයක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගී වෙච්ච රජතුමා කවුද කියලා තමයි අහන්නේ. මේ සම්බන්ධව මේ සාකච්ඡා කරන්න ඔබට 10 වන ශ්‍රේණියේ 4 වන පාඩම 46 පිටුවේදී මේ සම්බන්ධව සාකච්ඡා කරලා තියෙනවා. මොකද පුතේ මම මේ පිටුව මේ විදිහට කියන්නේ සමහර දුවල පුතාලට පිළිතුරක් හොයාගන්න බැරි වුණාම පව්. ඒ පේපර් එක හදපු ගුරු බවතුන්ටත් බයිනවා. මේ සිලබස් එකේ නැති දේවල් තමයි මේ පේපර් වල දාලා තියෙන්නේ කියලා. ඇත්තටම සිලබස් එකේ තියෙනවා. නමුත් ඔබ මේ බොහොම හොඳින් පෙළපොත එක්ක කටයුතු කරනවා නම් ස්වයං අධ්‍යයනයක නිරත වෙනවා නම් මේ සඳහා පිළිතුරු ලබා ගැනීම ඊතරම් අපහසු නෑ කියන එක තමයි මම හැම වෙලේකම කියන්න උත්සාහ ගන්න. අපි බලමු මේ සඳහා මේ චේර රාජ්‍යයට ගොස් පත්වෙනි දේවාලයක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගී වුණා අපේ රටේ හිටපු බොහොම ශක්තිමත් පාලකයෙක් ඉන්දියාවේ ඇතැම් නගර පවා ආක්‍රමණය කරපු රජ කෙනෙක්. මේ රජුරෝ බොහොම ප්‍රතාපවත් නිසාම මේ රජුරෝ ඉන්දියාවේ ඒ ආක්‍රමණ වලටත් දායක වෙලා තියෙනවා. එතකොට පළමුවෙනි ගජබාහු රජතුමා තමයි මේ සම්බන්ධ ඔබ දන්නවා යුද හමුදාවේ ගජබා රජමේන්තුව කියලා එකක් තියෙනවා. ඉතින් මේ රජතුමාගේ නම තමයි එතනදී කියවෙන්නේ. තරම් ශක්තිමත් රජ කෙනෙක්. ඊළඟ ප්‍රශ්නය පුරාණයේ යකඩ නිස්සාරණ තාක්ෂණයේදී උඳුන් දැල්වීම සුලන් බලයෙන් යොදාගත් ස්ථානය කුමක්ද කියලා අහන්නේ. 10 වන ශ්‍රේණියේ පෙළපොතේ 5 වන පාඩම ඔබ දන්නවා ශ්‍රී ලංකාවේ තාක්ෂණික භාවිතයන් සම්බන්ධව කතා කරන පාඩම සුලන් බලයෙන් ස්වභාවික සුලන් බලයෙන්. අපි දන්නවා ස්වභාවික සුලන් බලය ලංකාවේ යකඩ නිස්සාරණය එහෙම නැත්නම් යපස් වලින් යකඩ වෙන් කර ගැනීමේ තාක්ෂණය සඳහා භාවිත කරලා තියෙනවා. මෙය අපේ රටේ තාම පුරාණයේ දියුණු තාක්ෂණයක් පැවති අවස්ථාවක්. ඒ නිසා එය අපිට ඉතා වැදගත් වෙනවා. අපි බලමු මේ මොකක්ද පිළිතුර කියලා. මේක බැලුමට දැන් මේ ගැන දන්න දුවල පුතාලා දන්නවා සබරගමුම් පළාතට අය සමනලවැව පුරාණ යකඩ නිස්සාරණ තාක්ෂණයේ තිබුණු තැන තමයි මේ සඳහා පිළිතුර කියලා. ඒ අනුව අපි බලමු මෙන්න අනිත් මේ තියෙන පිළිතුරු මොනවාද කියලා පොඩ්ඩක් අපි අපේ අවබෝධය වැඩි කරගන්න. පළවෙනියට තියෙන්නේ ඌව පළාතට අයත් බෙරගල. අපි දන්නවා ක්‍රිස්තු පූර්ව 2400 දිනීනිම කර ඇති සොහොන් ගැබක යබොර කැබැල්ලක් තිබුණයි කියලා ඉතිහාසයේ කියනවා. ඒ තැන තමයි මේ දාලා තියෙන්නේ ඌව පළාතට අයත් බෙරගල කියන තැන. ඒ වගේම තමයි මේ අනිකුත් පිළිතුරු අතර තියෙනවා මේ අපේ ස්ථානය සුලන් බලයෙන් ක්‍රියාත්මක වෙන ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේදී තිබුණු සමනලවැව ස්ථානය. ඒ වගේම තමයි මධ්‍යම පළාතට අයත් දෙහිගහ ඇලකන්ද කියන තැන ක්‍රිස්තු පූර්ව 180 200 අතර මේ මයින්හම කාදාරයෙන් තමයි
එතනදී සුළං බලය ලබාගෙන තියෙන්නේ. ඒ නිසා එය නොවේ කියලා අපිට හොඳට පැහැදිලි. ඒ වගේම තමයි සීගිරියේ පොතාන පහතරට වියලි කලාපීය ලෙනක් මේක ඇත්තටම මේක යකඩ නිස්සාරණ තාක්ෂණයක සම්බන්ධයක් නෙවෙයි. නමුත් මේ පළවෙනි දෙවෙනි තුන්වෙනි කියන පිළිතුර තුනම යකඩ නිස්සාරණය එක්ක සම්බන්ධයි. නමුත් සුළං බලය යොදාගෙන කියන එකේදී අපිට නිවැරදි පිළිතුර වෙන්නේ සබරගමු පළාතට යත් සමනල වැව කියන එක තමයි වඩාත්ම නිවැරදිම පිළිතුර වෙන්නේ. අපි ඊළඟ ගැටලුව වෙත යමු වෙමු. ඊළඟ ගැටලුව වෙත මෙන්න ඊළඟ ගැටලුව. මේ ගැටලුවෙත් අපි සාකච්ඡා කරන්නට පෙර කැමැති මේකත් පස්වෙනි පාඩමම තමයි 10 වන ශ්‍රේණියේ 73 74 පිටුවල තියෙනවා. අපිට ඒ කාලේ තිබුණා මේ දේශීයව ඉතා හොඳ මිනුම් ක්‍රම කීපයක් තිබුණා. විශේෂයෙන් මේ ලංකාවේ විතරක් නෙමෙයි මේ ආසියාතික රටවල් පෙරදිග රටවල් බොහොමයක් මේ මිනුම් ක්‍රම එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. දැන් තමයි මේ මිනුම් ක්‍රම මේ ජාත්‍යන්තර ඒකත් එක්ක වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් ඒ පැරණි සමාජය තුළ අපි දන්නවා ඉතා විශ්මිත නිර්මාණ කරලා තියෙනවා. ඒවා ඉතාම නිවැරදි කිරුම් මිනුම් යටතේ තමයි කරලා තියෙන්නේ. මාර නිර්මාණ අදටත් හෙළිලවත්. ඒ හින්දා ඒවා කොහොමද කරලා තියෙන්නේ කියනකොට මේ මිනුම් ඉතාම වැදගත් වුණා. ඒ වගේම ඔවුන් දුර දිග බර අවකාශය නේද? ඔවුන් ඒ කාලේ කුඹුරු එහෙම මැන්නේ පුතේ අවකාශය මැනීමේ ක්‍රම හරහා කියන එක අපි දන්නවා. ඔවුන් ඒ කාලේ අද කරන මයින විදිහට නෙමෙයි මැන්නේ. ඔවුන් ඒ කාලේ වී සේරුවක් අරන් ගිහිල්ලා ඉස්සොත් ඒ වී සේරුව ඉහළ ප්‍රමාණය තමයි බර ඒකකයේ විදිහට අවකාශයේම ඉන්න යොදාගෙන තියෙනවා. ඔබ මේවා සාකච්ඡා කරලා ඇති. එතකොට අපි කොහොමද මේ දේවල් මේ සම්බන්ධය හොයාගන්නේ කියන එකේදී අපිට පුළුවන් පැන්සලක් අරගෙන අපි දන්න තැන ඉඳලා පටන් ගන්න. ඇත්තටම අක කියන එක තියෙන්නේ මේක හොඳට මතක එකක් දුවලා පුතාලට බර මැනීමේ ඒකකයක් විදිහට. ඒ වගේම ඊළඟට තියෙනවා කරේස අවකාශයේමයි ඉන්න. ඒ කියන්නේ වී කරේසයක් වපුරන අවස්ථා ගැන අහලා තියෙනවා. වී කරේසයක් පූජා වී කරේසයක භූමි ප්‍රමාණය පන්සල් වලට පූජා කරලා තියෙනවා. ඒ වගේ අවස්ථාවන් අඳුනගෙන උදාහරණ ඕනතරම් මේ පෙළ පොත් තුලේ ඔයාලට දක්වලා තියෙනවා. ඒ අනුව CD කියන පිළිතුර එක්ක තියෙන එක තමයි සම්බන්ධ වෙන්නේ. එතකොට ඒකේ දෙවෙනි පිළිතුරත් තුන්වෙනි පිළිතුරත් අර මම කියන ක්‍රමය අනුව දැනට තියෙනවා. එතකොට 1 2 ඔබට බලන්න උවමනා වෙන්නේ නැහැ මේ අවස්ථාව වෙනකොට. ඊළඟට අපි බැලුවොත් ආංගුලය කෙටි දුර පරමාණුවටත් වඩා පුංචි එක්ක මැනගන්න ඒ කාලේ සමත් වෙලා තියෙනවා. එතකොට මේ ආංගුලය කෙටි දුරවල් බොහොම පුංචි දුරවල් මැනින්න උපකාර කරපු එකක් CDA. ඒ අනුව ඇත්තටම අපි දැනටම පිළිතුර දන්නවා. උසබ කියන්නේ දිග දුර මයින්ද හදාගත්තු එකක්. ඒ අනුව මෙහි පිළිතුර වෙන්නේ CDAB. CDAB. ඔබ මේ පෙළ පොතේ පෙරලා බලන්න පස්වෙනි පිටුවේ 73 74 මේ සම්බන්ධය තියෙනවා. ඔබට හොඳ අවබෝධයක් තියෙනවා නම් යම්කිසි ආකාරයකට පාඩම් කරනකොට මෙන්න මේ පාඩමේ තියෙන්නේ මේ කරුණු මේ පාඩමේ මේ කරුණු ටික තියෙන්නේ මෙන්න මේ හරිය කියන අවබෝධය තියාගෙනම වැඩේට ලෑස්ති වෙනවා නම් ඔබට ඊටාම හොඳ අවස්ථාවක් උදා කරගන්නට පුළුවන් විභාගයේ සඳහා සාර්ථකව පිළිතුරු ලබා දෙන්න අන්නේ හුරුව. ඒ නිසා ආසාවක් ඇති වෙනවා මෙන්න මේ විදිහට පාඩම් කරගන්න උරු වුණොත්. මොකද ඔබට අනිත් යාළුවන් අතරේ අනිත් කට්ටිය අතරේ බොහොම කැපී පෙනෙන විදිහට ඉස්සරහට එන්න පුළුවන්. මේ පෙළ පොත හරියට පරිහරණය කරගෙන මොකද ප්‍රශ්න අහන්නේ ඒකෙන් විතරයි. ඒ නිසා මේ පෙළ පොත හරියට පරිහරණය කරගෙන අපි කළමනාකරණය කරගන්නවා නම් අපේ අධ්‍යයන කටයුතු එක එක්කෙනාට ආවේනික රටාවට ඔබට හදා ගන්න පුළුවන්. එහෙම වුණොත් මේ ඉතිහාසයේ පමණක් නෙවෙයි කිසිම පාඩමක් අපහසු වෙන්නේ නැහැ. මම ඉදිරියේදී භූගෝල විද්‍යාව සඳහා පෙනී සිටින දරුවන්ට අවශ්‍ය කරන පාඩම් කීපයක්ද මේ තාක්ෂණය ඔස්සේ ඔබ වෙත ගෙන එන්නට සූදානම් වෙනවා. ඒ වගේම අනිකුත් සෑම දෙයකටම එහෙමයි. හැම දෙයකටම හැම විෂයකම අපිට හොයාගන්න පුළුවන් සම්බන්ධකම් තියෙනවා. අපි ඊළඟ ප්‍රශ්නය කරා යමු වෙමු. පහත දැක්වෙන ඓතිහාසික සිදුවීම් අතරේ පළමු වන විජේබාහු රජතුමා හා සම්බන්ධ වන සිදුවීම පමණක් සඳහන් කරන්න කියලා. අපි දන්නවා පළවෙනි විජේබාහු රජතුමා සම්බන්ධව මේ පාඩම 10 වන ශ්‍රේණියේ 3 වන පාඩමේ
42 වන පිටුව අපිට බලන්නට පුළුවන් මේ සම්බන්ධව තියෙන. දැන් ඔබ ගත්තහම මේකේ තියෙනවා විජේබාහු රජතුමා සමග සම්බන්ධ වෙන කාරණා පමණක් ලියන්න කියලා. අපි දන්නවා මෙන්න මේ චෝල පාලකයන්ට විරුද්ධව නේද පොළොන්නරුව සම්පූර්ණ මුදවා ගැනීමේ කාර්යයේදී එතුමා බොහොම ලංකාවේ පොළොන්නරු රාජධානිය ස්ථාපිත කිරීම සම්බන්ධව කතා කරනකොට පළවෙනි විජේබාහු රජතුමාගේ නාමය තමයි අංක 1ට එන්නේ. ඒ නිසා අපි දන්නවා. ඒ වගේම මේ දෙවෙනියට තියෙන එක වැරදි. මොකද අපි දන්නවා මිරිසවැටිය හැදුවේ දුටුගැමුණු රජතුමා. ඒ නිසා එය වැරදි පිළිතුරක්. ඒ වගේම අනුරාධපුර වෙනුවට පොළොන්නරුව සිය පාලන මධ්‍යස්ථානය කරගත්තේ විජේබාහු රජතුමා. ඌ තමයි ආරම්භක පාලකයා. එය නිවැරදි පිළිතුරක්. ඒ වගේම තමයි එතුමා වාරි මාර්ග ප්‍රතිසංස්කරණය සඳහා උනන්දුවෙන් උද්‍යෝගින් කැපවෙච්ච රජ කෙනෙක්. ඒ වගේම වසර 44ක් අනුරාධපුර එතුමා පාලනය කරයි කියන පිළිතුර ඒක වැරදි. මොකද හේතුව එකවන විජේබාහු රජතුමා අනුරාධපුරේ පාලනය කළේ නැහැ. ඔහු දකුණේ ප්‍රාදේශීය නායකයෙක් විදිහට ඉඳලා එහි බොහොම සැඟව ඉඳලා සංවිධානගත වෙලා පොළොන්නරුවට තුන් පැත්තකින් ඇවිල්ලා පහර දීලා පොළොන්නරුවේ තිබුණු දකුණු ඉන්දීය පාලනය සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාලා චෝල පාලකයන් විනාශ කරලා දාලා ආවේ. ඒ නිසා මෙන්න මේක වැරදි ප්‍රකාශයක් එකේ තියෙන්නේ. ඒ වගේම තමයි අපි එතකොට දන්නවා දැන් අනිත් එක අපිට ආයේ කතා කරන්න දෙයක් නැහැ. ඒක හරි. ශාසනික දියුණුව සඳහා එතුමා කටයුතු කරයි කියන එක. ඒ නිසා අපි දන්නවා ACDF. එතකොට ACDF සඳහන් වෙනවා පළවෙනි පිළිතුරේ. දැන් මේකෙත් බලන්න පුතේ මම ආපහු මෙය චුට්ටක් පස්සට ගිහිල්ලා පෙන්නන්න ඔබට අවධානය ගන්න පුළුවන් විදිහට මේ චෝල පාලකයන්ට විරුද්ධව පළවෙනි විජේබාහු රජතුමා සටන් කරයි කියන එක එනකොට පළවෙනිම එක හරි. එතකොට බලන්න ඒ වලින් පටන් ගන්න තියෙන එක මේ පිළිතුරු අතරේ. ඔබ මෙය නිවැරදිව දන්නවා නම් මෙය තමයි ඒ වෙන ඒ අක්ෂර නෑ මෙතන. ඒ නිසා මෙය තමයි වඩාත් නිවැරදි පිළිතුර. ඒ වගේම ඔබ ඒ අවස්ථාව දන්නේ නැත්නම් ඕනම කෙනෙකුට මතකයි මේ B කියන අවස්ථාව. ඒ කියන්නේ B කියන අවස්ථාව දුටුගැමුණු රජතුමා තමයි මිරිසවැටිය හදන්නේ. එහෙනම් ඔබේ පිළිතුරට B ඇතුළත් තියෙන හැකි. B ඇතුළත් වෙන්න බෑ මේ පිළිතුරට. එහෙමනම් ඔබ දන්නවා මේ පිළිතුරු මෙතන 2 3 දෙකේම B තියෙනවා. එහෙනම් මේ 2 3 දෙකම මේ සඳහා අදාළ පිළිතුර නොවේ. එහෙමනම් B ඇතුළත් වෙලා නැත්තේ මේ පළවෙනි පිළිතුරයි 4 වෙනි එකේ. හැබැයි ඒකෙනුත් ඔබට තේරෙනවා මේ F කියන එක තමයි මුලට එන්නේ. මේකේ එය ආවට නිවැරදි. නමුත් අපි දන්නවා මෙන්න මේ චෝල පාලකින් විරුද්ධව කටයුතු කළේ විජේබාහු රජතුමා කියලා. මෙවැනි හෝඩුවාවල් අඳුනා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ E කියන පිළිතුර. මේ E කියන පිළිතුර ගත්තාම ඔබ බලන්න මේ අන්තිම එකනේ අපිට ගැටලුවට තියෙන්නේ මේකද මෙයාද කියලා. මෙන්න මෙතන ගත්තාම මේ මෙතුමා කොහොමදත් වසර 44ක් අනුරාධපුරේ පාලනය කරලා නැහැ. ඒ හින්දා E කියන එක කොහොමදවත් වෙන්නේ නැහැ මේකට. ඔබ දන්නවා එතුමා සම්බන්ධම නැහැ අනුරාධපුරේ පාලනය. ඒ නිසා පිළිතුර ACDF. ඒ හින්දා ඔබට මේ වගේ විවිධ විදිහට බලන්න ඔබ සමහර තවත් ගුරුවරු උගන්වන කට්ටිය ඔබට වෙනත් විදිහේ ක්‍රමෝපායන් කියලා දීලා ඇති. ඒ සියලු දේවලුත් ඔබ හොඳින් විමසා බලන්න. ඔබ හොඳ දේ කරන්න උත්සාහ කරන්න. ඔබ හොඳින් ඉගෙන ගන්න. මේ දවස්වල අන්තර්ජාලය හරහා උගන්වන ගුරුවරු, ඒ වගේම ඔබට පන්ති කාමරයේදී සුපුරුදු පරිදි උගන්වන ගුරුවරු හැම කෙනාම තම තමන්ට ආවේනික රටාවකට තමයි මේවා කියලා දෙන්නේ. ඒ කිසිවක් වැරදි නෑ පුතේ. ඒ කිසිවක් විවේචනය කරන්න යන්නත් එපා. ඔබ හොඳ දේ පමණක් ඒ අතරින් අරගෙන මේ සඳහා යොමු වීම තමයි වඩා නිවැරදි ප්‍රවේශය වන්නේ. හොඳයි. අපි ඊළඟට බලමු ඊළඟ ප්‍රශ්නය සඳහා අපි යොමු වෙමු 14 වෙනි ප්‍රශ්නය. 14 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ ලෝහ භාවිතා කරමින් කර්මාන්තයන්හි යෙදුණු ශිල්පීන් සම්බන්ධ නිර්වද්‍ය ප්‍රකාශයන් කීපයක් තමයි අපිට තෝරා ගන්නට තියෙන්නේ. ඇත්තටම ගත්තාම 10 වෙනි ශ්‍රේණියේ 4 වෙනි පාඩම සම්බන්ධව ගත්තාම මෙන්න මේ විදිහට තියෙනවා මේ ලෝහ වලින් වැඩ කරපු කට්ටිය. ඉතින් අපිට හොඳට මතකයි පුතේ මෙන්න මේක නිර්වද්‍ය ප්‍රකාශයන් කියන එක. මේ හෝඩුවාව. නිර්වද්‍ය ප්‍රකාශයන් කියන්නේ නිවැරදි ප්‍රකාශයන් කියන එක. දැන් අපි ගිහිල්ලා බලපුවම පළවෙනි එක හරිනේ. කම්මල් වැඩ කළ නැත්තම් කම්මල් කරුවන් කබර කියලා තමයි හැඳින්වෙන්නේ. ඒ වගේම තමයි තඹ කර්මාන්තයේ ශිල්පීන්ට අපි තඹකර කියලා කිව්වා.
ඒ වගේම රන්කරුවන් මේකේ හොඳටම මතක තියෙන එක හොඳට කිරලා මැනලා තුලාදර රන්කරුවන් තුලාදර රන්කරුවන් ඊළඟ පිළිතුර මොකක්ද ඔබ හිතන්නේ හතරවෙනි පිළිතුර. ඒ පිළිතුර එහෙම කට්ටිය හිටියා. තින් ලෝහ කර්මාන්තේ කරපු කට්ටිය හිටියා. නමුත් ඔවුන්ට ලෝතර කියලා නම් කිව්වේ නැහැ. ඒක වැරදි ප්‍රකාශයක්. ඒ වගේම තමයි මැණික් වැඩ කරපු කට්ටියට මැණිකර කියලා කිව්වා. මණිකර නූල් කටින්නන්ට නුඹකර කියලා නම් කිව්වේ නැහැ. ඔවුන්ට බොහෝ වෙලාවට මේ තන්තු එකතු කරන එක තත වලින් වියන එක හම්බන්තොට දිස්ත්‍රික්කයේ වෙහෙරකම සෙල්ලිපිය ඔබට මතක් කරගත්තොතින් මතකයි තතවය කියලා වචනයක් පාවිච්චි කරනවා. ඒ නිසා ඔබට මේ ඊටාම වැදගත් වෙනවා. දැන් බලන්න මේ පිළිතුර තෝරාගන්න ලේසි ABCE මෙයත් ඇත්තටම මෙන්න මේ එක අවස්ථාවක් දන්නවා නම් මේ අවස්ථා කීපයක් දන්නවා නම් මෙහි ඔබට පිළිතුර සොයා ගන්නට ලේසි. ඒ නිසා ඔබ මෙවැනි ප්‍රශ්න දුටුවාම හරි මේ ප්‍රශ්නේ හරි දිගයි මෙය තරමක් ගැඹුරුයි පිටු භාගයක් විතර ලියලා තියෙනවා කියලා කලබල වෙන්නේ නැතුව බොහොම නිදහසේ හුස්මක් අරගෙන බොහොම නිදහසේ මේ පිළිබඳව හිතුවොතින් ඔබට මේ උත්තරේ හොයාගන්න එක එච්චර අපහසු වෙන්නේ නැහැ. එතකොට ABCE තමයි නිවැරදි දේ. ඔබ මේ කියවනකොට පුතේ මේ චූටිවට හරි ඒවට ඉරක් දාගන්න, වැරදි ඒවට මේ වගේ වැරද්දක් දාගන්න. ඔබට හෝඩුවාවල් එකක් දෙකක් හම්බුනොතින් එතනින් පස්සේ ආපහු කියවන්නත් එපා. මේ එකක් දෙකක් හරි දාගෙන පිළිතුරු දිහා බලන්න. බලපුවහම ඔබට නිවැරදි පිළිතුර ඉතා ඉක්මනින් හොයාගන්නට පුළුවන් වෙයි. අපි යමු වෙනවා 15 වෙනි ප්‍රශ්නෙට. අපි දන්නවා ලංකාවේ බෙලිගල පර්වතයේ දළදා මාලිගාවක් ඉදි කරමින් දළදා වහන්සේ ආරක්ෂා කර ගැනීමට කටයුතු කරා. මේක ඇත්තටම දඹදෙනිය යුගයේදී තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ දළදා වහන්සේ ඔබ දන්නවා එක්තරා වෙලාවක අභියෝගාත්මක වෙලාවකදී දළදාව කොත්මලේ ප්‍රදේශයට අරන් යනවා. දළදාව සහ පාත්‍රා ධාතුව ඒ ගිහිලා සංගවලා තියෙනවා. මොකද මේ දළදාව ඔබ දන්නවා දුවේ පුතේ ලංකාවේ රාජ්‍යත්වයේ තියෙන උරුමයේ සංකේතයක්. මෙය පොළොන්නරු යුගයේදී ඇතිවෙච්ච විවිධ හැලහැප්පීම් තුල මේ දළදාව අරන් යනවා ගිහිල්ලා කොත්මලේ ප්‍රදේශයේ සංගවලා තමයි තියෙන්නේ. ඒ අනුව අපි මෙතනින් මේ දළදාව සංගවලා තියෙනවා. එතනින් ගෙනල්ලා මේ බෙලිගල පර්වතයේ තමයි මාලිගාවක් ඉදි කරලා ඒ තැන්පත් කරන්නේ. 10 වන ශ්‍රේණියේ 7 වන පාඩම 97 පිටුවේ මේ පිළිබඳව ලස්සනට ලියලා තියෙනවා. ඉතින් අපි ගිහිල්ලා බැලුවොතින් මේක මේ කතාව කොත්මලේ තමයි අගවලා තියෙන්නේ. ඒක දඹදිනියට ගේනවා. අපි දන්නවා එතකොට මේ කතාව කියනකොටම කවුද මේ සම්බන්ධ වෙන්නේ කියලා තුන්වන විජේබාහු රජතුමා. එතුමා තමයි මේ බෙලිගල පර්වතයට ගෙනල්ලා මේ දළදා මාලිගාවක් ඉදි කරලා මෙය තැන්පත් කරන්නේ. බෙලිගල රාජමහා විහාරය අදටත් ඔබට බලන්නට පුළුවන්. අපි ඊළඟ ප්‍රශ්නය කරා යමු වෙනවා. මෙයත් ගත්තහම යම්කිසි ආකාරයකට මේ ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රකාශ අතුරින් 6 වන පරාක්‍රමබාහු රජතුමාගේ සේවාවන් නොවන පිළිතුර. මේකත් 7 වෙනි පාඩම එක්ක සම්බන්ධයි 10 වන ශ්‍රේණියේ 102 වෙනි පිටුව එක්ක. සේවාවන් නොවන කියන එක තමයි. මොකද එතුමා අපි දන්නවා විශාල සේවාවන් ප්‍රමාණයක් ඉටු කරපු රජ කෙනෙක්, තවත් කීර්තිමත් රජ කෙනෙක්. ඒ නිසා අපි බලමු එතුමාගේ සේවාවන්. ඔබ දන්නවා කෝට්ටේ රාජධානිය තමයි එතුමා මේවා වුණේ. ලංකාවේ සාහිත්‍ය කලාව අස්වැද්දීම සම්බන්ධව විශිෂ්ට වැඩ ගණනාවක් ඉටු කරපු රජතුමෙක් විදිහට එතුමා ප්‍රසිද්ධයි. එතකොට එතුමාගේ තියෙන දේවල් ටික තමයි අපි මෙහිදී බලන්නේ. අපි බලමු කොහොමද මේ ප්‍රශ්නය සඳහා පිළිතුරු හොයාගන්නේ කියලා. එතකොට පළවෙනි ප්‍රකාශයේ තියෙන්නේ සපුමල් කුමරු යටතේ යාපනයේට හමුදාවක් යවා ඒ ජයගත්තයි කියන එක. මේක හරි. මොකද මේ යාපනයේ ප්‍රදේශයේ ඔබ දන්නවා හිටියා ආර්ය චක්‍රවර්ති රජවරු පාලනය ගෙන ගියා. ඔවුන් මේ විශේෂයෙන් කෝට්ටේ රාජධානිය ඒ වගේම මේ ලංකාවේ තිබුණු බොහෝ ප්‍රදේශ වල ඔවුනුත් ඇවිල්ලා බදු එකතු කරන්නට, ඔවුන්ගේ විවිධ තර්ජන කරන්නට, ඒ ප්‍රදේශ අල්ලා ගන්නට උත්සාහ කරා. ඒ වෙලාවේදී කල්පනා කරනවා අපි දන්නවා මේ යම්කිසි ආකාරයකට බෙදිලා තිබුණු රට ආපහු නැවත එක්සේසත් කරන්නට
හයවන පරාක්‍රම බාහු රජතුමා උත්සාහ කළායි කියන එක එතුමා ඒ දේ කළා ඒ කියන එක හරි. එතකොට ඒක ඒ අක්ෂරේ එන්න බෑ පිළිතුරට. එහෙමනම් ඊළඟ අවස්ථාවට අපි යනවා ඊළඟ කාරණේ ලියලා තියෙන්නේ ඉන්දියාවේ විජයනගර අධිරාජ්‍යයේ තොටුපළක් ආක්‍රමණය කිරීම. එතකොට ඒකත් එතුමාගේ අතින් සිදුවෙච්ච දෙයක්. එහෙනම් AB එන්න විදිහක් නැහැ. ඒ වගේම තමයි මහනුවර අස්ගිරි සේනාසනය ආරම්භ කිරීම එතුමා අතින් සිදුවෙච්ච දෙයක් නෙමෙයි. ඒක උඩරට පාලකයන් අතින් සිද්ධ වෙච්ච දෙයක්. ඒ වගේම තමයි වෙළඳ ගනුදෙනුවක් මුල් කරගෙන ඉන්දියාවේ අදිවීරරාම් පට්න ආක්‍රමණය කිරීම මෙතුමා කරා. එහෙමනම් ඔබට දැන් මේ C කියන එක උත්තරයට ඇතුළත් විය යුතුයි කියන එක තේරෙනවා සේවාවක් නොවන නිසා. ඒ වගේම තමයි නිස්සංකාලකේශ්වරගේ උපකාරයෙන් පාලනයට එම කියන එකත් මෙතන සාවද්‍ය ප්‍රකාශයක්. වැරදි ප්‍රකාශයක්. ඒ හින්දා ඒ අනුව මේකේ පිළිතුර වෙන්නේ නිවැරදි පිළිතුර වෙන්නේ මෙන්න මේක CE තුන්වෙනි පිළිතුර. ඒ තමයි වැරදි නැත්තම් පිළිතුරක් නොවන සේවාවක් නොවන අවස්ථාව නිරූපණය වෙන්නේ. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නය සඳහා යොමු වෙමු. ඊට කලින් මෙතන මම තව සටහනක් දාලා තියෙනවා. මේ ඔහු යම්කිසි ආකාරයකට මේ පරාක්‍රම බාහු රජතුමා එවන පරාක්‍රම බාහු රජතුමා යාපනයේ වන්නි ප්‍රදේශයේ ඇඳා ගැනීම, ඒ වගේම මලේ රටේ හටගත් කැරැල්ල මැඬලීම, වන්නි ප්‍රදේශවල ස්වාධීනව නැගී යා නායකින් තමන්ට අවනත කර ගැනීම, ඒ වගේම ජෝතිය සිතානන් උඩරට ඇති කර කැරැල්ලක්. ඒක අම්බුලුගල කුමාරයා දාලා ඒ කැරැල්ල මැඩ පැවැත්වීමට එතුමා කටයුතු කරා. ඒවත් අපි මතක තියාගෙන ඉස්සරහට යමු. 17 වෙනි ප්‍රශ්නේ ක්‍රිස්තු වර්ෂ 13 වන සියවසේ රජරට ශිෂ්ටාචාරයේ බිඳ වැටීමෙන් පසු යාපන ප්‍රදේශයේ ආශ්‍රිතව බිහි වූ යාපන රාජධානී ආරම්භක පාලකයා කවුද කියලා අහන්නේ. ඔබ දන්නවා යාපනයේ චක්‍රවර්ති ආර්ය චක්‍රවර්ති පාලකීන් හිටියා. ඒ පාලකීන් අතරින් කවුද ආරම්භක පාලකයා කියලා අහන්නේ. 10 වෙනි ශ්‍රේණියේ 7 වෙනි පාඩම. 10 වෙනි ශ්‍රේණියේ 7 වෙනි පාඩම 102 පිටුවේ තියෙනවා මේ සම්බන්ධයෙන් අදාළ තොරතුරු. ඔබට කියවලා බලන්න පුළුවන් වැඩිපුර ඔබේ මතකයේ අලුත් කරගන්නට. එතකොට ඒ ආරම්භක පාලකයා වෙන්නේ විජය කුලංකේ ආර්ය චක්‍රවර්ති. මාතාණ්ඩ ආර්ය චක්‍රවර්ති, වරෝදය ආර්ය චක්‍රවර්ති, කුලසේකර ආර්ය චක්‍රවර්ති කියන්නේ ඊට පස්සේ හිටපු රජවරු සංඛ්‍යාවක්. ඒ වගේම අපි දන්නවා පෘතුගීසින් එන කාලේ මේ රාජධානී පෘතුගීසින්ට අභියෝග කළ, ඒ වගේම වරක පෘතුගීසින්ගේ බසට අවනත වෙන මේ අවස්ථා දෙක තුන ආందోලනයට පත්වන යාපනයේ හිටපු රජතුමා තමයි සංකිලි. එයත් මේ ආර්ය චක්‍රවර්ති පාලකයෙක් විදිහට තමයි සලකන්නේ සංකිලි. එතකොට මේ යන්නේ ආරම්භක පාලකයා පිළිබඳව. අපි ඊළඟ අවස්ථාවට යොමු වෙමු. යාපහුව රාජධානියේ පියගැට පෙළ හා එහි කුළුණු නිර්මාණයට යොදාගෙන ඇති ආభాෂය. අපි දන්නවා මේ පිටින් පිට දකුණු ඉන්දීය ආభాෂ ඇවිල්ලා තියෙනවා. ඒ කලාපීය ආසියාතික කලාපයේ ආభాෂයන් අපේ කලා නිර්මාණවලට විශේෂයෙන් පොළොන්නරුව රාජධානියෙන් පස්සේ ඒ දේවල් ගොඩක් අපිත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඔවුන්ගේ ආభాෂය. ඉන්නේ ආభాෂය සම්බන්ධව තමයි අහන්නේ. ඔබ දන්නවා යාපහුව රාජධානියේ තියෙන පියගැට පෙළ කියන එක. ඊටාම උසස් අති අලංකාර නිර්මාණයක්. ඔබ ජීවිතේ එක දවසක් හෝ බලන්න ඕන තරම් තමයි මේ අපේ රටේ යාපහුව රාජධානිය. මේ යාපහුව රාජධානියේ පියගැට පෙළ දිග උඩට නගිනකොට කොච්චර ඔබට අභිමානයක් ඇති වෙනවද කියන එක බලන්න. ඔබ මුදල් නෝට්ටු වල දැකලා තියෙනවා මේ යාපහුව රාජධානියේ පියගැට පෙළ සහ එහි තියෙන කුළුණු සම්බන්ධව ඔබට අධ්‍යයනය කරන්නට පුළුවන්. මේ ආభాසය ගත්තහම ඔබ හිතන්නේ මොකද්ද පිළිතුර? අපි දන්නවා මේ පල්ලව, පාණ්ඩ්‍ය, කාම්බෝජය මේ එක එක ආభాෂ ඇවිල්ලා තියෙනවා. මේ අතරින් මෙතන නිවැරදි පිළිතුර වෙන්නේ ඇත්තටම පාණ්ඩ්‍ය හා කාම්බෝජය කියන ආభాෂයන් දෙකම ලැබලා තමයි යාපහුව රාජධානියේ පියගැට පෙළ හා ඒ ආශ්‍රිත දේවල් නිර්මාණය කරලා තියෙන්නේ. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ලංකාතිලකය හා ගඩලාදෙණිය විහාර ඉදිකරවන ලද රජතුමන් වන්නේ. මේකත් මේ පාඩමේම තමයි තියෙන්නේ. ඔය ලංකාවේ කලා ශිල්ප පිළිබඳව කරන විස්තරයක්.
එතකොට මේකේ ඔබ දන්නවා මේ නුවර ඓතිහාසික මහනුවර දළදා මාලිගාව වදින්න යන බොහෝ වෙලාවල් වල ඒ ගමන් වලදී බොහෝ වෙලාවට ඔබ විසින් ඒ චාරිකාව සඳහා යොදා ගන්න තැන් දෙකක් තමයි ලංකාතිලකයේ ගඩලාදෙණිය. ඒත් එක්කම ඇම්බැක්කටත් යනවා. ওই තුනම එක ළඟ තියෙන්නේ. එතකොට මේ අවස්ථාව අපි පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් මේ ලංකාතිලකය හා ගඩලාදෙණිය ඉදි කරන්නේ එකම රජ කෙනෙක්. ඒ රජතුමා තමයි හතරවන බුවනකබාහු රජතුමා. හතරවන බුවනකබාහු රජතුමා තමයි මේ ඉදිකිරීම් දෙක කරන්නේ. මේවත් විවිධ දකුණු ඉන්දීය ආభాෂයන් එක්ක තමයි හැදෙන්නේ. ඒ වගේම තමයි ඔබ දන්නවා ඇම්බැක් ලංකාවේ තියෙන අති උසස් දී කැටයම් බලා ගන්න පුළුවන් ස්ථානය, අදටත් ජීවමාන වේ කැටයම් තියෙන ස්ථානය ඇම්බැක්ක. ඇම්බැක්ක දේවාලය හදලා තියෙන්නේ තුන්වන වික්‍රමබාහු රජතුමා. තුන්වන වික්‍රමබාහු රජතුමා තමයි අපි මේ මතකයත් අලුත් කරගෙන ඉස්සරහට යම් මම ඒක විශේෂයෙන් සඳහන් කරන්නේ විහාරාරාම තුන ලංකාතිලක ගඩලාදෙණිය ඇම්බැක්ක. එක ගමනින් බලන්න පුළුවන් එක ළඟ තියෙන්නේ. එතකොට ලංකාතිලකය හා ගඩලාදෙණිය හදන්නේ හතරවන බුවනකබාහු රජතුමා. ඇම්බැක්ක දේවාලය නිර්මාණය කරන්නේ තුන්වන වික්‍රමබාහු රජතුමා. අපි ඊළඟ අවස්ථාවට යමු 20 වෙනි ප්‍රශ්නය. ඔබ දන්නවා මේ චීනය ලංකා ඉතිහාසය සම්බන්ධව යම් අවස්ථාවකදී බලපෑම් කරනවා අපේ රටට. චීනයේ හිටපු චෙන් හෝ කියන සෙනෙවියා විසින් ඔහු ලංකාව ආක්‍රමණය ඔහු වෙළඳාමේ අරමුණ කියලාත් පේනවා. නමුත් ඔහු ලංකාව ආක්‍රමණය කරන්න උත්සාහ කළයි කියලාත් ඉතිහාසයේ සඳහන් වෙනවා. ඔහු එහෙම ආපු ගමනකදී ගාල්ලේ තියෙන ත්‍රිභාෂා ලිපිය ස්ථාපිත කරලා ගිහිල්ලා තියෙනවා. ඔහු ලංකාව ආක්‍රමණය කරගන්න බැරි වුණා. ඒ ත්‍රිභාෂා ලිපිය ලියලා තියෙන භාෂාවල් මොනවාද කියලා අහලා තින්නේ. ඔබ දන්නවා මේකත් ධාවන ශ්‍රේණියේ පෙළ පොතේ 7 වන පාඩම එක්ක සම්බන්ධයි. C102 පිටුවල මේ සම්බන්ධව ඔබට කියවලා බලන්නට පුළුවන්. මේ චෙන් හෝ සෙනෙවියා මේ ත්‍රිභාෂා ලිපිය තමයි ගාල්ලේ ස්ථාපිත කරලා තියෙන්නේ. අපි බැලුවොත් මේ ඒ කාලේ හිටියා මේ රයිගම තිබුණු රාජධානිය එක්ක ගත්තාම රයිගම පොඩි පාලන ප්‍රදේශයක් තිබුණා ප්‍රාදේශීයව. ඒ ප්‍රාදේශීයව තිබුණු රයිගම හිටියා වීර අලකේශ්වර කියලා පාලකයෙක්. එතකොට මේ කාලෙදී 1405, 1409, 1411 කියන අවස්ථා තුනේදීම ඇවිල්ලා තියෙනවා මේ චෙන් හෝ සෙනෙවියා. හැබැයි ඔය 1409 ආපු වෙලාවේදී මෙයාට නිසි පිළිගැනීමක් දීලා යාගෙන ආපු තුටුපන්දුව එහෙම පිළිගන්න වීර අලකේශ්වර එකඟ වෙලා නැහැ. ඒ අනුව වීර අලකේශ්වර එකඟ වුනේ නැති හින්දා ඒ ගෙනාපු ඔක්කොම ටික අරන් ගිහිල්ලා රජු දෙනුවට වෙනුවට ඔබ දන්නවා ලංකාවේ දකුණේ තියෙන දෙවුන්දර දේවාලය. ඒ දෙවුන්දර දේවාලයට ඒ ටික පූජා කරලා පුඩපන්දුව හදලා මෙයා යනවා. හැබැයි එයා 1411 ආයෙත් ඇවිල්ලා වීර අලකේශ්වරවත් අත්අඩංගුවට අරගෙන එයාවත් අරගෙන චීනට ගියා කියලා ඉතිහාසයේ තියෙනවා. අපි දැන් කතා කරන්නේ මේ භාෂාව. ඔහු ඒ ගාල්ලේ ස්ථාපිත කරලා යනවා. ඒ භාෂාව තමයි චීන භාෂාව අනිවාර්යෙන් මේකේ තියෙන්න ඕනනේ නේද? එතකොට චීන භාෂාව තියෙනවා. ඒ වගේම මේ කාලේ ගොඩක් පර්සියානු භාෂාව තිබුණා. ඒ වගේම තමයි දෙමළ භාෂාව උන් දැනගෙන හිටියා. මේ භාෂා තුනෙන් තමයි ගාල්ලේ ත්‍රිභාෂා ලිපිය ඔහු චෙන් හෝ සෙනෙවියා විසින් ස්ථාපිත කරලා යන්නේ. 21 වෙනි ප්‍රශ්නේ. 21 වෙනි ප්‍රශ්නේ අපි දහවන ශ්‍රේණිය පෙළ පොතේ 7 වන පාඩම 100 පිටුව හරියටම ගත්තාම මේ අරාබි ජාතික ඉබ්න් බතූතා ලංකාවට පැමිණෙන විට අපේ රටේ පාලකයා වුණේ කවුද කියන ප්‍රශ්නේ තමයි අහන්නේ. අපි දන්නවා මේ ඉබ්න් බතූතා කියන්නේ අරාබි ජාතික දේශ ගවේෂකෙක්. මම මුලදී කතා කරා. ඔහු තාම දැඩි ඉස්ලාම් භක්තිකයෙක්. ඔහු ලංකාවට එනවා. ඔහුගේ මේ ගමනේ ඉතා වැදගත් අවස්ථාවක් තමයි ඔහු එන්නේ ඉබ්න් බතූතා ශ්‍රී පාද වන්දනාමාන කරගන්නට ඔවුන්ගේ ආගමට අදාළ මධ්‍යස්ථානයක් කියලා ඔවුන් මේ විශ්වාස කරා. එය ඔහුගේ පරම චේතනාව කරගෙන තියෙනවා. ඔහු එනකොට ඉස්සරෝම යන්නේ යාපනයේ රාජධානියට.
ඒ යාපනයේ රාජධානියේ ඉන්න රජු ඉබන් බතුතාට හොඳට සලකලා වගේම ඔහුට ගෞරවාන්විතව සලකලා කටයුතු කිරීමෙන් පස්සේ අහනවා එක්තරා ප්‍රශ්නයක් ඔබට යන්න ඕනේ කොහෙද ඔබට අවශ්‍ය දෙයක් ඉල්ලන්න මගෙන් කියලා. ඉබන් බතුතා කියනවා මට අවශ්‍යයි ශ්‍රී පාදයට යන්න කියලා. ඒ අනුව ශ්‍රී පාදයට යනවා. එතකොට ඒ කාලේ තියෙන ගම්පොළ රාජධානිය ඔබ දන්නවා එවකට පාලකයා විදිහට හිටියේ ගම්පොළ යුගයේ පාලකයා විදිහට හිටියේ මේ 1347 ඉබන් බතුතා එනකොට හතරවන බුවනක බාහු රජතුමා. හතරවන බුවනක බාහු රජතුමා තමයි ඒ කාලේ පාලකයා විදිහට හිටියේ. ඔබ මේ සිද්ධි ටික එකට මතක තියාගන්න. මම මේ පාඩමේ මේ ඉබන් බතුතා යාපනයට ආවා. යාපනයේ රජු මෙහෙම කිව්වා. ඌට යන්න ඕන කිව්වා. ඒ වගේ මේ කාලේ ගම්පොළ රාජධානිය තමයි ලංකාවේ තිබුණේ. ශ්‍රී පාදයට එන්න ඕනේ. මේ සියල්ල එක්ක ඔබට මතක් වෙන්න ඕනේ මේ රජතුමා ගම්පොළ රාජධානියේ ඒ කාලේ හිටපු රජතුමා කවුද කියන එක මතක් වෙනවා. ඒක වැදගත්. ඔබ ඇත්තටම මේ රාජධානි වල හිටපු හැම රජ කෙනෙක්ම නැත. මේ හැම රාජධානියකම අනුරාධපුරයෙන් පටන්ගෙන උඩරට කන්ද උඩරට සෙන්කඩගල අපේ අවසාන රාජධානිය දක්වා හැම වෙලාවකම ඒ ඉන්න රාජධානි වල මූලික රජවරුන් කීප දෙනා ඔබ මතක තියාගන්න උත්සාහ කරන්න දුවේ පුතේ. එතකොට මේ ප්‍රශ්න වලට ඔබට වඩා හොඳින් පිළිතුරු දෙන්න පුළුවන්. මොකද අපේ රාජාවලියේ ඉන්න මේ රජවරු සියලු දෙනාම මේ අපේ පෙළපොත්වල පාඩම් වලට සම්බන්ධ වෙන්නේ නැහැ. නමුත් ඒ හැම රජ කෙනෙක්ම අපේ ඉතිහාසය ගොඩනගන්නට ඔවුන් අප්‍රතහත ධෛර්යයෙන් කටයුතු කරලා තියෙනවා. නමුත් මේ පෙළපොත්වල සාකච්ඡා වෙන්නේ නිතර එක්කෙනෙක් දෙන්නෙක් තුන් හතර දෙනෙක් තමයි පාඩම් වලදී සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා බොහොම මේ රජවරු සීමිත ප්‍රමාණයක්ගේ කාල සීමාවන් තමයි අපි සාකච්ඡා කරන්නේ. ඒ හින්දා ඒ රාජධානියට අදාළව ඊටාම උනන්දුවෙන් කටයුතු කරපු ඒ වගේ මේ පෙළපත්වල කතා කරන සියලු දෙනාම බොහොම හොඳින් අපි අවබෝධ කරගෙන හිටියොත් කවුද අනුරාධපුරයේ පාලකයෝ, කවුද පොළොන්නරුවේ පාලකයෝ, මහනුවරට එනකොට කවුද හිටපු පාලකයෝ, කෝට්ටේ රාජධානියේ හිටියේ, මේ කට්ටියගේ පොඩි ලිස්ට් එකක් සහ උන්ගේ වැඩ ටික අපිට වෙනම හෝම්වර්ක් එකක් විදිහට හදාගන්න පුළුවන් නම් මේ ප්‍රශ්න වලට උත්තර දෙන එක එච්චරම අපහසු වෙන්නේ නැහැ කියන එක තමයි මම විශ්වාස කරන්නේ. මම වුණත් උගන්වනකොට ඒ වගේම මේ ප්‍රශ්න පත්‍රය දිහා බලනකොට ඒ ක්‍රමයේ තමයි අනුගමනය කරන්නේ. එය ඊටාම නිවැරදි ක්‍රමවේදයක් වෙන්න පුළුවන් ඔබට. ඔබ අත්හදා බලන්න. ඔබ තමයි ඔබට ආවේනික ක්‍රමය හොයා ගන්න ඕන. එක එක දුවල පුතාලට ආවේනික ක්‍රම වෙනස් බව අපි ඔබට දන්නවා. ඉතින් ඔබ ඔබේ ආවේනික ක්‍රමයට මේ සූදානම් කරගන්න. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නය සඳහා යොමු වෙනවා. මෙයත් ඇවිල්ලා 8 වන පාඩමෙන් තමයි තියෙන්නේ. 110 වෙනි පිටුවට එනකොට මහනුවර රාජධානියේ නායක්කාර වංශික ආරම්භක රජතුමා කවුද කියලා. මේකත් නිතර ඕනම කෙනෙක් දන්න පිළිතුරක්. මේ වගේ ප්‍රශ්න එන එකට වල පුතාලා හරි කැමති. ඔබ දන්නවා ආරම්භක රජතුමා තමයි ශ්‍රී විජය රාජසිංහ රජතුමා කියලා. ඒ වගේම තමයි මේ රජවරු 4 දෙනෙක් හිටියේ. නායක්කාර වංශික රජවරු. මෙතන ඉතිරි රජවරු 3 දෙනෙක් ඉන්නවා. අපි මතකයට ගමු පොඩ්ඩක්. දෙවැනියට එන්නේ කීර්තිසී රාජසිංහ රජතුමා, තුන්වෙනියට රාජාදි රාජසිංහ රජතුමා, හතරවෙනියට ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා. මේ මතකෙත් එක්ක අපි යන් 23 වෙනි ප්‍රශ්නය සඳහා. මේකත් උඩරට රාජධානිය සම්බන්ධව එකක්. පළවෙනි විමල ධර්ම සූරිය රජතුමා පළවෙනි විමල ධර්ම සූරිය වෙන්න කලින් එතුමාගේ නම මතකද? ඔව් ඔබ හරි කිව්වා කොනප්පු බණ්ඩාර. කොනප්පු බණ්ඩාර තමයි එතුමා. එතකොට එතුමා බොහොම කාර්යශූර රජ කෙනෙක් විදිහට තමයි පෘතුගීසීන් ළඟ හිටියත් අන්තිමේට ඔහුගේ තරුණ කාලයේ නිවා වුණාම උඩරට රාජධානියට ඇවිල්ලා ඌ යම්කිසි ආකාරයකට පෘතුගීසි විරෝධී පිළිවෙතක් අනුගමනය කරන්න උත්සාහ කරපු රජ කෙනෙක්. එතකොට මේක 8 වන පාඩම 108 වන පිටුව එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඔහුට අභියෝග නොවන්නේ මොකද්ද කියලා. එතකොට මෙතන එහෙමනම් අභියෝග තියෙනවා. අභියෝග 3ක් තියෙනවා. නොවන දේ මොකද්ද කියලා. ඔහුට ඇත්තටම මේ පළවෙනි එක අභියෝගයක් වුණා. නීත්‍යානුකූල රාජ්‍ය උරුමයක් නොවේ. මේක අභියෝගයක්. නීත්‍යානුකූල රාජ්‍ය උරුමයක් ඔහුට තිබුණේ නැහැ. මොකද ඔහු ඇවිල්ලා උඩරට රාජධානියේ හිටපු ප්‍රභූවරයෙක්ගේ පුතෙක් මිසක රාජ්‍ය පාලනයට සම්බන්ධ කෙනෙක්ගේ පුතෙක් නොවේ කොනප්පු බණ්ඩාර. ඒ වගේම තමයි ඔහුට අභියෝගයක් වුණා
උඩරට රාජධානිය දුවේ පුතේ මේ පෘතුගීසින්ගෙන් බේරා ගැනීම ඔහුට අභියෝගයක් වුණා. මොකද පෘතුගීසීන් ඔබ දන්නවා යමසිංහ බණ්ඩාර යම් කිසි ආකාරයකට ඔවුන් මේ පාලනය එක්ක සම්බන්ධ කරන්න උත්සාහ කරනවා. ඒ වගේම කරල්ලියද්දගේ රජතුමාගේ දුව කුසුමාසන දේවිය එක්ක වුන් උත්සාහ කරනවා මේ රාජ්‍ය රූකඩ පාලකයෝ විදියට තියාගෙන යන්න. මේ සියල්ල එක්ක තමයි මේ ගැටලුව දිහා අපිට බලන්න වෙන්නේ. ඒ හින්දා මේ උඩරට රාජධානිය පෘතුගීසින්ගෙන් බේරා ගැනීම කියන එක ඔහුට විශේෂ අභියෝගයක් වුණා. ඒ අභියෝගය ජය ගන්නට ඔහු උත්සාහ කළා. ඒ වගේම තමයි මේ කාලෙ වෙනකොට නැවත වතාවක් බුදුසසුන විශාල විදිහට පරිහානියට පත් වෙලා තිබුණේ. එය යම්කිසි ආකාරයකට ජය ගැනීමටත් ඔහුට සිදු වුණා. ඒ නිසා එයත් අභියෝගයක්. හැබැයි ඔහුගේ අවාසනාව තමයි තමන්ගෙන් පස්සේ පාලනයට පත් කිරීමට නියෝජිතයෙකු නොසිටීම. එවිට එය තමයි මේ සඳහා පිළිතුර වන්නේ අභියෝගයක් නොවන කාරණය. නොවන කාරණේ ඒක. එමනම් අපි දන්නවා මෙහි පිළිතුර කුමක්ද කියලා. හතරවෙනි එක තමයි පිළිතුර වෙන්නේ. හතරවෙනි පිළිතුර. අපි යමු ඊළඟ ප්‍රශ්නයට 24 වෙනි ප්‍රශ්නයට. ප්‍රථම ඉංග්‍රීසි නියෝජිතයා වූ ජෝන් පයිබස් පැමිණෙන විට උඩරට පාලකයා වුණේ කවුද? අපි දන්නවා ලන්දේසින් ලංකාවේ ඉන්න කාලෙම මේ උඩරට රාජධානියට උඩරට රාජධානියත් එක්ක හොරෙන් සම්බන්ධකම් පැවැත්වුවා ඉංග්‍රීසි ජාතිකයන්. ඔවුන් එන්නේ. ඒ වගේම ඒ කාලේ රජවරු මේ ඉංග්‍රීසි ජාතිකයන් එක්ක සම්බන්ධකම් පැවැත්වුවා. විශේෂයෙන් නැගෙනහිර වෙරළේ මඩකලපුව ඒ වගේ පැත්තෙන් මේ ඉංග්‍රීසි ජාතිකයන් දූත පිරිස් සමග උඩරට රාජධානියට පැමිණියා. ඉතින් අහන්නේ අන්න ඒ වගේ දූත සේවය ආපු කට්ටිය ගැන. කට්ටිය ඒ වගේම ජෝන් පයිබස්. දැන් අපි දන්නවා 11 වෙනි ශ්‍රේණිය. ඔන්න මෙතනින් තමයි ප්‍රශ්න යොමු වෙනවා 11 වෙනි ශ්‍රේණියට දැන්. දෙවන පාඩමට. මෙන්න මෙහිදී ජෝන් පයිබස් ගැන කතා කරනවා. ජෝන් පයිබස් එනකොට උඩරට පාලකයා කවුද කියලා. පාලකයා වෙන්නේ කීර්ති රාජසිංහ රජතුමා. කීර්ති රාජසිංහ රජතුමා තමයි මෙතනදී පාලකයා වුණේ. ඒ වගේම තමයි මම ඔබට මතක් කරන්නම් ඊළඟට එනවා 1782 දී හියු බොයිඩ් ඔහු දූතෙක් ඉංග්‍රීසින්ගේ දූතෙක් ඔහු හියු බොයිඩ් එන්නේ රාජාධිරාජ සිංහ සමයේදී. ඒ වගේම තමයි රොබර්ට් ඇන්ඩ්‍රූ ඔහුත් එන්නේ රාජාධිරාජ සිංහ සමයේ 1795. එතකොට මෙන්න මේ සම්බන්ධකමුත් ඉතාම වැදගත්. තුන්දෙනෙක් වෙනවා නියෝජිතයෝ. ජෝන් පයිබස්, හියු බොයිඩ්, රොබර්ට් ඇන්ඩ්‍රූ. ජෝන් පයිබස් එන්නේ කීර්ති රාජසිංහ රජුගේ කාලේ. හියු බොයිඩ් සහ රොබර්ට් ඇන්ඩ්‍රූ එන්නේ රාජාධිරාජ සිංහ රජුගේ කාලේ. අපි ඊළඟ ප්‍රශ්නය සඳහා යොමු වෙමු. ක්‍රිස්තු වර්ෂ 602 දී පෘතුගීසීන් හා උඩරටියන් අතර පැවති බලන සටනෙහි ප්‍රතිඵලයක් වන්නේ. එතකොට ඔබ දන්නවා මේ උඩරටියන් එක්ක පෘතුගීසීන් බලන සටන තියෙනවා, ගන්නෝරු සටන තියෙනවා, රන්දිවල සටන තියෙනවා. මේ සටන් ඊටාම ප්‍රබලව ඇවිලී ගියපු සටන්. අන්න ඒ අතරින් අහන්නේ බලන සටනෙහි ප්‍රතිඵලයක් වන්නේ. එහෙමනම් මේ අනිත් ඒවා වෙනත් සටන් වල තමයි තියෙන්නේ. අපි බලමු මේ බලන සටනේ මොකද්ද ප්‍රතිඵලය කියලා. මේ සඳහාද මේකත් 10 වන ශ්‍රේණියේ 10 වන පාඩම 132 133 පිටුවල සම්බන්ධ වෙලා තියෙනවා. අපි බලමු මේ පළවෙනි පිළිතුර. එකවන විමල් ධර්ම සූරිය රජු හා කුසුමාසන දේවිය විවාහ කොටගෙන උඩරට පාලකයා ලෙස එන්නේ. ඇත්තටම මේ ඒ කරුණ තමයි පළවෙනියට දාලා තියෙන්නේ දන්තුරේ සටන. ඒකෝට 1594 දන්තුරේ සටනට අදාළ කාරණයක් තමයි මේ දාලා ලියලා තියෙන්නේ පළවෙනි එක. එතකොට ඒක මේකේ මේ බලන සටනේ ප්‍රතිඵලයක් වෙන්නේ නෑ දුවේ පුතේ. මේක එකවන විමල් ධර්ම සූරිය රජු කුසුමාසන දේවිය විවාහ කරගත්. අන්න අපි අර කිව්වේ කලින් විමල් ධර්ම සූරිය රජුට අභියෝගයක් තිබුණයි කියලා. ඇය කුසුමාසන දේවිය උඩරට රාජධානියේ හිටපු කරල්ලියද්ද රජතුමාගේ දියණිය. ඇයට සිහසුනේ උරුමේ තිබ්බා. ඇය විවාහ කරගෙන විමල් ධර්ම සූරිය රජතුමා තමන්ට රාජ්‍ය බලය තහවුරු කරගන්නවා. ඒක ඇත්තටම කරේ
මේ බලන සටනේදී පෘතුගීසීන් පරාජය කරලා දාලා ඒ වගේම පෘතුගීසීන්ට ලැබි පාලකෙක්ව හිටපු යමසිංහ බණ්ඩාරවත් පරාජය කරලා දාලා මේ පාලනය සම්පූර්ණයෙන් මේවා කරගෙන කුසුමාසන දේවියත් විවාහ කරගත්තේ ඔය දන්තුරේ සටන මෙහෙවට පස්සේ. ඊළඟ අවස්ථාවට එනකොට දෙවෙනි පිළිතුර විදිහට තියෙනවා. දෙවෙනි පිළිතුර තමයි ඇත්තටම මෙතනදී බලන සටනට ප්‍රතිඵලයක් වන්නේ එකවන විමල ධර්මසූරිය රජතුමා උඩරට ජනයාගේ ගරිල්ලා සටන් ක්‍රම නිසා පෘතුගීසි හමුදාව පරාජයට පත් කිරීම සම්පූර්ණයෙන්ම ඊට පස්සේ මේ තුන්වෙනි පිළිතුර වෙන්නේ ඇත්තටම මෙතන ගන්නෝරු සටන. ඒ වගේම තමයි හතරවෙනි එකත් ගන්නෝරු සටනට අදාළ එකක් පෘතුගීසියෝ අන්ත පරාජයක් ලැබුවා. ඒ වගේම උන් උඩරටට ආක්‍රමණය එල්ල නොකිරීම. මේ ගන්නෝරු සටනෙන් පස්සේ ආයේ කවදාකවත් උඩරට ආක්‍රමණය කරන්න උන් හිතුවේ නැහැ. ඒ වගේම තමයි දෙවන රාජසිංහ රජතුමා තමයි මේ සටනට නායකත්වය දුන්නේ. පෘතුගීසි බලපෑමෙන් උඩරට රාජධානිය සම්පූර්ණයෙන්ම ආරක්ෂා වුණා එතනින් පස්සේ. එතකොට 3-4 පිළිතුරු ගන්නෝරු සටන අවසන් සටන තියෙන ප්‍රතිඵල. ඒ වගේම පළවෙනි කාරණය තන්තුරේ සටනේ ප්‍රතිඵලයක්. එවනම් මේ දෙවෙනි කාරණය තමයි එකවන විමල ධර්මසූරිය හා උඩරට ජනයාගේ ගරිල්ලා සටන් ක්‍රම නිසා පෘතුගීසි හමුදාව පරාජය වීම කියන එක තමයි මේකෙදි නිවැරදි පිළිතුර වෙන්නේ. අපි ඔන්න ওই විදිහට පුතේ අනිකුත් කරුණුත් එක්ක ගියපුවාම අපිට හරි ලේසි මේ මොකද්ද මේක කියන එක දැනගන්න. මම ඉඳ හැම වෙලේකම කියන්නේ දුවලට පුතාලට හැම වෙලේම අපි උත්සාහ කරන්න ඕනේ දන්න කරුණු එක්ක නොදන්න දේ හොයාගෙන ඉගෙන ගන්න සහ ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. අපි යමු ඊළඟ ගැටලුව වෙත 26 වෙනි ප්‍රශ්නය. මෙතන පුතේ මම රෙඩ් මාක් එකක් දාලා තියෙනවා. මේක මේ ප්‍රශ්නය සකස් කරනකොට හෝ මේ මුද්‍රණය කරනකොට මේ ටයිප් සෙටින් කරනකොට ඇති වෙච්ච ගැටලුවක් කියලායි මම විශ්වාස කරන්නේ. ඒ නිසා මේ පිළිතුරු බාර එක මම යම්කිසි ආකාරයකට වෙනස් කරනවා. මේ විදිහට මේ ප්‍රශ්නට උත්තර සපයන්නට බෑ. එතකොට 26 වෙනි ප්‍රශ්නය මෙන්න මේ විදිහේ පිළිතුරු බාර එකක් මෙතෙන්ට අදාළ වෙන්නේ නැහැ. මොකද මෙහි තෝරන්න තියෙන්නේ දෙවන රාජසිංහ රජු හා ලන්දේසීන් අතර අත්සන් කළ 1638 ගිවිසුමේ ප්‍රතිඵලයක් නොවන්නේ මොකක්ද කියලා අහන්නේ නොවන්නේ. එතකොට අපිට මේ 1 2 3 4න් පිළිතුරක් හොයලා දෙන්න පුළුවන්. මෙතනදී මට මේ ගැටලු ක්වෙස්චන් මාක් එක දාලා තියෙන මෙන්න මේ බාර් එක තමයි අපිට අවශ්‍ය නොවෙන්නේ. ඒ නිසා මම ඒ ඉවත් කරනවා. ඒක කරලා ඒ ගැටලුව නිවැරදි කරපුවාම දැන් මෙන්න මේ විදිහට තමයි මේ උත්තරේ. අපි බලමු මේ දෙවන රාජසිංහ රජු හා ලන්දේසීන් අතර අත්සන් කළ 1638 ගිවිසුමේ ප්‍රතිඵලයක් නොවන්නේ. අපි දන්නවා මේකත් 10 වන ශ්‍රේණියේ 10 වන පාඩමේ 135 පිටුව ඔබ ගිහිල්ලා කියවලා බැලුවොත් යම් කිසි ආකාරයකට මේ සම්බන්ධව පිළිතුර බොහොම පැහැදිලි කරගන්නට පුළුවන් ඔබට. අපි මෙන්න මේ පළවෙනි එක ලන්දේසින්ගේ ආධාර මත පෘතුගීසින් ලංකාවෙන් පළවා හැරි මේක ගිවිසුම අනුව එකඟ වෙච්ච කාරණයක්. ඒ ගිවිසුමේ ප්‍රතිඵලයක් අනුව මේ නිවැරදි කාරණයක් වෙනවා. ලන්දේසින්ගේ ආධාර මත පෘතුගීසින් ලංකාවෙන් පළවා හැරීමට දෙපාර්ශ්වයේම එකඟ වෙනවා. රජු විශේෂයෙන් එකඟ වෙනවා. ඒ වගේම මෙන්න මේ තුන්වෙනියට තියෙන එක දෙවන රාජසිංහ රජු හා ලන්දේසින් අතර අමනාපයක් ඇති වෙනවා මේකේ ප්‍රතිඵලයක් විදිහට. ඒ වගේම තමයි ඊළඟ එක යුද වියදම් විශාල යුද වියදමක් ආවා ලන්දේසින්ට. ඒ යුද වියදම් පියවා ගන්න කුරුඳු ගම්මිරිස් ආදීන් ගෙවීමට රජු එකඟ වී මේක මේ ආදීන් ගෙවන්න රජු එකඟ වෙනවා. එතකොට මෙන්න මේ තුන තමයි මේකේ ප්‍රතිඵලයක් විදිහට තියෙන්නේ. සමහර පෘතුගීසි ප්‍රදේශවල ලන්දේසීන් බලවත් වීම කියන එක ඇත්තටම යම්කිසි ආකාරයකට එය පෘතුගීසි පාලනය ඉවර වෙලා නෙමේ වෙනකොට ලන්දේසීන් සම්පූර්ණයෙන්ම පාලනය ඉවත් කරගෙන ගිහිල්ලා උන් ඊට පස්සේ මේ ප්‍රදේශ අල්ලගත්ත තමයි. නමුත් පෘතුගීසින්ට තිබුණු ප්‍රදේශ ප්‍රමාණය ලන්දේසි පාලකීන්ට ඉතුරුනේ නැහැ. ඊට වඩා අඩු ප්‍රමාණයක් තමයි ඉතුරුනේ. එසේ නමුත් මේ පිළිතුර එකතු කරනකොට මේ පිළිතුරු අතරට මීට වඩා කිසි ආකාරයකට සැලකිල්ලක් දැක්වුවා නම් මේ සංකීර්ණතාවය අඩු වෙන්න පුළුවන්. මුත් මේ තියෙන පිළිතුරු අතරින් පිළිතුරක් කියවුවොත් අපිට දෙවන පිළිතුර තමයි මෙහි නිවැරදි පිළිතුර විදියට ගන්න වෙන්නේ මේකේ ප්‍රතිඵලයක් නොවන්නේ කියන එක. මොකද මේවත් මේ ඇත්තටම මේක රජු එකඟ වෙනවා.
ඊළඟට අපි උත්සාහ කරමු ඊළඟ ගැටලුව සාකච්ඡා කරන්නට 27 වෙනි එක මේකත් 11 ශ්‍රේණියෙන් අහන ප්‍රශ්නයක් දෙවන පාඩමේ 22 වෙනි පිටුවේ එක්ක සම්බන්ධ වෙනවා. බ්‍රිතාන්‍ය ජාතික රොබර්ට් ඇන්ඩ්‍රූ උඩරටට පැමිණෙන විට එහි පාලකයාව සිටියේ කවුද කියලා අපි කලින් උතර අර කලින් ප්‍රශ්නේදී සාකච්ඡා කරා. ඔබ දන්නවා ආපහුත් මම මේ දානවා මේ ඔළුවාවල් ටික. ඔබ දන්නවා එතකොට රොබර්ට් ඇන්ඩ්‍රූස් වෙනකොට පාලකයා විදිහට හිටියේ රාජාදි රාජසිංහ රජතුමා කියලා. කලින් මේ සම්බන්ධව සාකච්ඡා කරපු නිසා මම ඊළඟ ප්‍රශ්නට යනවා. මෙහි රාජාදි රාජසිංහ රජු තමයි නිවැරදි ප්‍රකාශය වෙන්නේ. ඒ වගේම තමයි 28 වෙනි ප්‍රශ්නය. මෙන්න මම අර කලින් කියපු ප්‍රශ්න මම මෙතනත් ක්වෙස්චන් මාක් එකක් දාලා තියෙනවා. ඔබට තේරෙනවා මේ පහස් සඳහන් ප්‍රකාශ අතුරින් කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණ වලට පමණක් අදාළ පිළිතුරු ඇතුළත් පිළිතුරු කාණ්ඩය තෝරන්න. මේ කෝල්බ්‍රුක් යෝජනා ක්‍රමයේ ප්‍රතිසංස්කරණයට අදාළ දේ විතරක් මොනවාද තියෙන්නේ කියන එක. එහිදී ඇත්තටම මම මෙතනදී උත්සාහ කරනවා යම්කිසි ආකාරයකට දෝෂයක් වෙන්න ඇති ඒ නිවැරදි කරමින් පිළිතුර සපයන්න. ඒ අනුව මේ පිළිතුරු බාර එක මම අයින් කරලා ඒ වෙනුවට මෙන්න මේ පිළිතුරු බාර එක දෙනවා. ඔබ බලන්න ඔබගේ අතේ තියෙන එක නෙමෙයි මෙන්න මේය තමයි. ඔබ මොහොතක් කල්පනා කරන්න මේ අනුව කලින් අවස්ථාවේදී තිබුණු පිළිතුරු ඉංග්‍රීසි අක්ෂර වලින් දක්වලා තියෙන දේ මේත් එක්ක නොගැලපෙන අවස්ථාවක් තමයි දුටුවේ. මම එය සාකච්ඡා කරනකොට කියන්නම්. ඒ අනුව ඒ තුලින් අපිට ඉතිහාසය ගැන දන්න ඒ වගේම ඉතිහාසය ගැන නිවැරදිව ඉගෙනගත්තු ඔබට පිළිතුරක් සපයනකොට ගැටලුවක් වේවි. ඒ කුමක් හෝ දෝෂයක් තාක්ෂණික දෝෂයක් තියෙනවා මේ ප්‍රශ්නෙට පිළිතුරු බාර එක එකතු කිරීමේදී ඔබ කෙනෙක් උත්සාහ කරන්න ඇති දැන් මේ සඳහා යොමු කරන්න. අපි සාකච්ඡා කරමු බලන්න කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණ වලට පමණක් අදාළ පිළිතුරු මොකක්ද කියලා. අපි දන්නවා මේදී පැහැදිලිවම දිවයින පළාත් පහකට බෙදීම කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණ වල තිබුණා. වුන් යෝජනා කරා ලංකාව මොකද කෝල්බ්‍රුක් එන්න කලින් ඉඳලා යම්කිසි ආකාරයකට පාලනයේ අවුල් වියවුල් සහගත තත්ත්වයක් තිබුණා. ඔහු ඒ අනුව තීරණය කළා මේ ලංකාවේ උඩරට රාජධානියට අයිති ප්‍රදේශ වෙනමත් අනිත් ඒවා වෙනමත් ඒ විදිහට පාලනය කළා මේක හරියන්නේ නැහැ මේක පළාත් වලට බෙදලා පාලනය කරන්න ඕනේ කියලා ඌ පළාත් පහකට බෙදන්නට යෝජනා කරලා ඒ අනුව ඒ ක්‍රියාත්මක කළා. ඒ වගේම තමයි මෙන්න රජයේ වෙළඳ ඒකාධිකාරය අහෝසි කිරීම කෝල්බ්‍රුක්ගේ එක්තරා උපාය මාර්ගයක් වුණා. ඌ ඒ වෙළඳ ඒකාධිකාරය අහෝසි කරා. ඒ වගේම මේ ක්‍රමයේ තුල ඔබ දන්නවා ඔබට හොඳට මතකයි මේ අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමයක් ඔහු අහෝසි කරනවා කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණ වලදී. ඒ වගේම තමයි ඡන්ද බලයෙන් නියෝජිතයන් පත් කර ගැනීම කියන කාරණය ගත්තාම ඇත්තටම මේක ඒ වෙනකොට තිබුණු ක්‍රියාත්මක වෙච්ච එකක් නෙමෙයි. ඒ වෙනකොට ඔබ දන්නවා ව්‍යවස්ථාදායක සභාවට ආණ්ඩුකාරවරයා විසින් නාමකරණයෙන් තමයි පත් කරේ. ඒ අනුව මෙයද වැරදි ප්‍රකාශයක්. මං අන්න මේ යටින් තියෙන පිළිතුරු බාර එක වෙනස් කරේද මෙන්න මේ தත්ත්වය ගැන සැලකිල්ලට අරගෙන. එතකොට අර මේ මෙහි වැරදි අවස්ථා දෙකක් තියෙනවා. ඒ හින්දා එක අක්ෂරයක් තව යෙදුවොත් මේ උත්තරේ මොකක්ද කියන එක අපිට හොයාගන්න බෑ. නමුත් ප්‍රශ්නේ මේ විදිහට හැදුවොත් එය මේ විදිහට උත්තරේ සපයන්නට පුළුවන්. නැත්තම් මෙය සංකීර්ණ අවස්ථාවක් වෙනවා. කෙසේ නමුත් ඔබ බලන්න ඔබේ පෙළ පොතේ ගිහිල්ලා 11 ශ්‍රේණිය 4 වන පාඩම කියවලා බලන්න. ඔබටම මේ පිළිතුර මේ ආකාරයට අපි ඉදිරිපත් කරේ ඇයි කියන එක පැහැදිලි වෙන්නට පුළුවන්. නමුත් මතක තියාගන්න දුවේ පුතේ ඔබ විභාගෙට සාමාන්‍ය පෙළ විභාගෙට පාඩම් වාඩි වුණාට පස්සේ එතනදී වුන් විශේෂඥ කණ්ඩායමක් කියවලා තමයි ප්‍රශ්න පත්‍රය ඔබ අතටපත් වෙන්නේ. වැරදි අවම කරනවා යම් කිසි ආකාරයක ගැටලුවක් තිබ්බොත් විභාග ශාලාවෙන් ඔබට එය නිවැරදි කරගන්න උදව් කරනවා. ඊළඟට අපි 29 වෙනි ප්‍රශ්නෙට යමු. එතකොට මේකේ උත්තරේ තමයි DCA කියන පිළිතුර. ඒක ඔබ දැනටම දන්නවා. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. මේකත් 11 ශ්‍රේණියේ දෙවන පාඩමේ 40 41 වෙනි පිටුවල තියෙනවා මේ සම්බන්ධයෙන්. ඔබට කියවලා බලන්න පුළුවන්. 1848 දෙවන නිදහස් අලගරයට බලපෑ දීර්ඝකාලීන හේතුව මොකක්ද කියලා. ආසන්නම හේතුව නෙමෙයි පුතේ අහන්නේ දීර්ඝකාලීන හේතුව.
අපි දන්නවා 18යි 18 තමයි පළවෙනි නිදහස් අරගලය තිබුණේ 1818. එතකොට මේක අහන්නේ ඒක ඇති වුණේ ඇත්තටම උඩරටින්ම තමයි පළවෙනි කැරැල්ල අයිති වෙන්නේ. අපි ඌව වෙල්ලැස්ස කැරැල්ල කියලා කිව්වේ 18යි 18 කැරැල්ල. මේ කැරැල්ල ඇත්තටම ඇති වෙන්නේ ලංකාවේ පහතරට වෙරළාශ්‍රිත එක්කලාපීය ප්‍රදේශ මේ පහතරටින් තමයි මේ දෙවන නිදහස් අරගලය ආරම්භෙන්නෙම. ඒ දෙවන නිදහස් අරගලයට හේතුව ඒ ප්‍රදේශවල මිනිස්සුන්ට තමයි දැඩි විදිහට බලපෑවේ මේ ඉංග්‍රීසි පාලනය. ඒ නිසා මෙතනදී අපි උත්සාහ කරමු මොකක්ද මේ දීර්ඝකාලීනව බලපාපු හේතුව කියලා හොයන්න. අපි දන්නවා ඇත්තටම මේ දීර්ඝකාලීනව බලපෑවේ මෙතන තියෙන සියලු දේවල් වලට වඩා ඔබ දන්නවා ඒ කාලේ වෙනකොට පාලකයෙක් හිටියා ටොරින්ටන් ආණ්ඩුකාරවරයා. ඔහුගේ බදු ප්‍රතිපත්තිය තමයි දීර්ඝකාලීන බලපාපු හේතුව මේ උඩරට දෙවන එහෙම නැත්නම් අපි කතා කරනවා 1848 දෙවන නිදහස් අරගලය බ්‍රිතාන්‍යයන්ට විරුද්ධව ලංකාවේ හිටපු ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ ආරම්භ කරපු සටන. මේ සටන කෙසේ නමුත් ලාංකිකයන් පරාද වුණා. නමුත් ටොරින්ටන් ආණ්ඩුකාරවරයාගේ මේ බදු ප්‍රතිපත්තියේ මේ ඉතාම අහිතකර බදු ප්‍රතිපත්තියේ යම් වෙනස්කම් ඇති කරන්නට මේ සටන ප්‍රබල හේතුවක් වුණා. ඒ සටනේ ප්‍රතිඵලයක් විදිහට මේ දේවල් සමහර කොටස් වෙනස් කරන්නට සුදු ආණ්ඩුව කටයුතු කළා. හරි. අපි ඊළඟ අවස්ථාවට යමු වෙමු. මෙන්න ඊළඟ අවස්ථාව 30 වෙනි ප්‍රශ්නය. රත්මලානේ පරම ධම්මචේතීය පිරිවෙන සහ මාලිගා කන්දේ විදෝදයේ පිරිවෙන ආරම්භ කිරීමට පුරෝගාමී වූවන් පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න. මෙතන පිළිවෙලින් දැක්වෙන කියලා තියෙනවා. ඉතින් පිළිවෙල ඕනේ. අපි දන්නවා මේ සම්බන්ධව 11 වෙනි ශ්‍රේණිය පෙළ පොතේ 3 වෙනි පාඩමේ 45 වෙනි පිටුව ඔබ ගිහිල්ලා බැලුවොත් කියවා ගන්න පුළුවන් මොනවාද මේ සම්බන්ධව කරුණු ටික කියලා. අපි දන්නවා මෙතන ඉන්න මේ අපේ ශ්‍රේෂ්ඨ අපේ ජාතිය වෙනුවෙන් රට වෙනුවෙන් ආගම වෙනුවෙන් දේශය වෙනුවෙන් ඉතා කැපවීම කරපු ස්වාමින් වහන්සේලා සහ ගිහි ප්‍රභූන් කීප දෙනෙක්ගේ නම් මෙතන සඳහන් වෙලා තියෙනවා මේ පිළිතුරු වල. ඒ හින්දා මේ සමකාලීනව ලංකාවේ ඇතිවෙච්චි දේශානුරාගය වර්ධනය කරන්නට අපේ බව යලි පණ ගන්වන්නට පුරෝගාමීව කටයුතු කරපු කීප දෙනෙක්ගේ නම් තමා මෙතන තියෙන්නේ. ඒ අතරින් අහන්නේ පරම ධම්මචේතීය පිරිවෙන සහ මාලිගා කන්දේ විදෝදය පිරිවෙන ආරම්භ කරන්න මූලිකත්වයේ ගත්තේ කවුද කියලා. එතකොට හික්කඩුවේ ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේ ආරම්භ කරපු මාලිගා කන්දේ විද්‍යෝදය පිරිවෙන තමයි අවසානයේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බවට පත් වෙන්නේ. ඒ වගේම තමයි අපි අනිකුත් දේවල් බැලුවොත් පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන තමයි රත්මලානේ ධම්මාලෝක හිමි ආරම්භ කරන්නේ. එය එක්තරා ආකාරයකට පසු කාලීනව කැලණිය විශ්වවිද්‍යාලයේ බවට නම් කරලා අද කැලණිය විශ්වවිද්‍යාලය නමින් තියෙනවා. ඒ වගේම තමයි අනගාരിക ධර්මපාලතුමා දේශානුරාගය හා ජාත්‍යාලය වර්ධනය කිරීම සම්බන්ධව කටයුතු කළා. ඒ වගේම තමයි හෙන්රි ස්ටී ලෝකට් තුමා ඔහු ඇමරිකන් ජාතිකයෙක් අපේ රටේ මිගිට්ටුවත්තේ ගුණානන්ද හිමි මූලිකත්වය අරගෙන කරපු පංච මහා වාද පිළිබඳව පුංචි කතාවක් කියවලා ඒ පිළිබඳව සෑහීමකට පත් වෙලා ලංකාවට ආවා බැලන්ස්කි මැතිනියත් එක්කම. ඒ ඇවිල්ලා හෙන්රි ස්ටී ලෝකට් තුමා පරණ විඥානාර්ථ සමාගමත් එක්ක ඒක පිටවලා ඒත් එක්ක එකතු වෙලා බෞද්ධ පාසල් අරමුදල ඇති කරලා බෞද්ධ පාසල් ඇති කිරීමේ ව්‍යාපාරයේ ප්‍රමුඛයෙක් විදිහට කටයුතු කළා. ඒ වගේම පංචමහා වාදවල මූලිකත්වයේ ගත්තා මිගට්ටුවත්තේ ගුණානන්ද ස්වාමීන් වහන්සේ. එතකොට මේ මතකයත් අපිට වැදගත් වෙනවා ඔබට වෙනත් ප්‍රශ්නයකට පිළිතුරු සපයනකොටත්. ඒ අනුව අපි යොමු වෙමු ඊළඟ ප්‍රශ්නය සඳහා 31 වෙනි ප්‍රශ්නයට. 1931 ඩොනමෝර් ආණ්ඩු ක්‍රමයේ ලක්ෂණයක් නොවන්නේ. මෙයත් 11 වන ශ්‍රේණියේ 4 වෙනි පාඩම 63 වෙනි පිටුව අරන් බැලුවොත් ඩොනමෝර් ආණ්ඩු ක්‍රමයේ ලක්ෂණයක් නොවන්නේ කුමක්ද කියලා අහන්නේ. අපි දන්නවා පළවෙනි එක සර්වජන ඡන්ද බලය අපිට ලැබෙනවා. සර්වජන ඡන්ද බලය
හම්බ වෙනවා මේ ඩොනමෝර ආණ්ඩු ක්‍රමයේ ලක්ෂණයක් විදිහට. ඒ වගේම තමයි රාජ්‍ය මන්ත්‍රණ සභාවක් හඳුන්වා දෙනවා. ඒ වගේම තමයි විධායක කාරක සභා ක්‍රමයක් ඇති කරනවා. ඔබ දන්නවා අර අමාත්‍යවරු නේද? අමාත්‍යවරුන් විදිහට හිටියේ විධායක කාරක සභාවේ හිටපු සභාපතිවරයා විධායක කාරක සභාවේ ඒ ක්‍රමය ඇති කරනවා. එහෙමනම් මෙතන ලක්ෂණයක් නොවන පිළිතුරට එන්නේ. හැබැයි මම මෙතනදී පොඩි ක්වෙස්චන් මාක් එකකුත් යොදලා තියෙනවා මේ ප්‍රශ්නේ. හේතුව දැන් ව්‍යවස්ථාදායක සභාව හා විධායක සභා අහෝසි නොකිරීම කියන එක. නමුත් ඇත්තටම එතන අහෝසි නොකිරීම කියන එකක් තමයි අපි මේක ගන්න. නමුත් හේතුව මේවා එක තිබුණා. එතකොට ඇත්තටම ඉතින් ඒක ලක්ෂණයක් තමයි. ලක්ෂණයක් තමයි ඒක තිබුණා. ඒක හැබැයි ඒක අහෝසි කරේ නැහැ. ඉතින් ඒක ලක්ෂණයක් නොවන්නේ ඇයි කියලා අහන්නේ තරමක් විදිහට බොහොම කල්පනාවෙන් පිළිතුරු දිය යුතු ස්ථානයක් නිසා තමයි මම මේ විදිහට ක්වෙස්චන් මාක් එකක් මෙතෙන්ට දාලා තියෙන්නේ. මේ ප්‍රශ්නේ හැටියට ඒ තමයි පිළිතුරු විදිහට අපිට බාර ගන්න සිද්ධ වෙන්නේ. ඔබ කියවලා බලන්න මෙතෙන්ට ගිහිල්ලා ටිකක් තර්කානුකූලව මෙවැනි ප්‍රශ්න ආපුවම මෙවැනි ගැටලු ආපුවම ඔබ බොහෝ වෙලාවට යොමු වෙන්න ඕනේ මොකද්ද ප්‍රශ්න පත්‍රය සකස් කරපු කෙනාගේ නැත්නම් මේ මණ්ඩලයේ මොකද්ද අරමුණ මොකද්ද මගින් ගන්න උත්සාහ කරන්නේ. සමහර වෙලාවට මුජ්ජු කෙලින්ම ප්‍රශ්නයකට උත්තර දෙන්න පුළුවන් විදිහට බොහොම පැහැදිලිව තියෙනවා. සමහර දැන් තියෙනවා ගැටලුකාරී විදිහට වන්නේ නොවන්නේ මේ පිළිබඳව ඔබේ අවධානය වැඩිපුර යොමු කරන්න. 32 වෙනි ප්‍රශ්නෙට එනවා. 32 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ පහත් සඳහන් ලක්ෂණ අතුරින් 1919 ක්‍රූ මැකලම් ප්‍රතිසංස්කරණයන්හි ලක්ෂණයන් පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න කියලා තියෙන්නේ. අපි යොමු වෙමු ඒ සඳහා මේ 11 වෙනි ශ්‍රේණියේ පෙළපොතේ 4 වෙනි පාඩමේ 58 වෙනි පිටුවට. ඇත්තටම මේ 58 වෙනි පිටුවේ මේ පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. ඔබ බැලුවොත් එහෙම ඔබ දන්නවා මේ ක්‍රූ මැකලම් ප්‍රතිසංස්කරණය දන්නවා පළමු වරට සීමිත ඡන්ද ක්‍රමය එන්නේ මෙතන. සීමිත ඡන්ද ක්‍රමය ක්‍රූ මැකලම් ක්‍රමයේ දෙනවා. ඒක සියලු දෙනාටම ඡන්ද බලය තිබුණේ නැහැ. උගත් ධනවත් බොහොම පුරුෂ පාර්ශවයට බොහොම සුළු පිරිසකට විතරයි තිබුණේ ඡන්ද බලය. ඒ වගේම තමයි ඊළඟට තියෙන එක මෙතනදී විධායකයේ අහෝසි කරේ නැහැ. මේ විධායකයේ එහෙමම තිබුණා. ඒක එතකොට ඒකේ ලක්ෂණයක් නෙවෙයි. ඒ වගේම තමයි උගත් ලාංකිකයන් වෙනුවෙන් දුන්නා. ඔබ දන්නවා මේ අවස්ථාව හම්බුනේ කාටද කියලා. පොන්නම්බලම් රාමනාഥන් මහතා මේ අවස්ථාව ලබා ගන්නවා උගත් ලාංකිකයින් වෙනුවෙන්. එතකොට එතනදී AC එනවා උත්තරේ විදිහට. අපිට එතකොට ඊළඟ අකුර මොකක්ද කියලා තමයි හොයාගන්න තියෙන්නේ. නිරලත් පිරිස ව්‍යවස්ථාදායකයේ බහුතරය වීමත් උතනදී වෙනවා. එහෙමනම් මේ පළවෙනි පිළිතුර තමයි ACD තමයි මේකට පිළිතුර වෙන්නේ. නමුත් ඔබ හොඳට මතක තියාගන්න ඕනේ මේ ක්‍රූ මැකලම් ආණ්ඩු ක්‍රමය තුල නිරලත් පිරිස වැඩි වුණාට ව්‍යවස්ථාදායකය තුල මෙතනදී ඇත්තටම උනේ අංක ගණිතමය විද්‍යාවක් උනේ තවදුරටත් ආණ්ඩුකාරවරයාට පක්ෂපාතී අර නිල නොරත් එතන හිටපු කට්ටිය ගත්තහම ආණ්ඩුකාරවරයාට පක්ෂපාතී කියන සංවිතිය මේ තුල තවදුරටත් තිබුණා. ඒ නිසා මේද ලාංකිකයෝ ඉල්ලපු ආණ්ඩු සංස්කරණය නෙමෙයි තවදුරටත් ආණ්ඩුකාරවරයාගේ බලය යම්කිසි ආකාරයකට උපායශීලීව වුන් රඳවාගෙන හිටපු ආණ්ඩු ක්‍රමයක් විදිහට තමයි ක්‍රූ මැකලම් ප්‍රතිසංස්කරණය කැපී පෙනෙන්නේ. නමුත් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ව්‍යුහය ඒ ගමන් ක්‍රමය මේ ඡන්ද ක්‍රමය මේ සියල්ලට පදනම වැටිච්ච අවස්ථාවක් විදිහට ක්‍රූ මැකලම් ප්‍රතිසංස්කරණය වැදගත් වෙනවා. මොකද අපිට ප්‍රථම වරට සීමිතව හෝ ඒ ඡන්ද බලය ලැබිච්ච නිසා. එය අපිට ඉතා වැදගත් අවස්ථාවක්. ඒ වගේම උගත් ලාංකිකයන් වෙනුවෙන් නියෝජිතයෙකු පත් කිරීමට ලැබීම යම්කිසි ආකාරයකට ව්‍යවස්ථාදායක සභාවේ නිරලත් පිරිස වැඩි කරගන්නටත් හැකියාව ලැබුණා. අපි ඊළඟ ගැටලුවට යමු. 33 වෙනි ගැටලුව. පහත සඳහන් ප්‍රකාශ අතුරින් සාවද්‍ය ප්‍රකාශය තෝරන්න. මේකේ වැරදි ප්‍රකාශ තියෙනවා. මේ ප්‍රශ්නේ ඊටාම සංකීර්ණ ප්‍රශ්නයක් දුවේ පුතේ. ඔබ ගත්තොත් මේ පළවෙනියට දාලා තියෙන මේ 1952 මැතිවරණයෙන් ඩඩ්ලි සේනානායක මහතා ප්‍රථම වරට අගමැති ලෙස පත්වීම කියන එක මේක බැලුව බැලමට කියවපුවහම මේ උත්තරෙත් හරි 52 එතුමා පත් වෙනවා.
ඒ වගේම තමයි 1960 සිරිමාව බණ්ඩාරනායක මැතිනිය අගමැති ලෙස පත් වෙනවා. මේකත් නිවැරදි. ඒ වගේම තමයි 1947 සෝල්බරි ව්‍යවස්ථාවට අනුව ඩී.එස්. සේනානායක මහතා ප්‍රථම අගමැති විදියට පත් වෙනවා. මෙයත් නිවැරදි. 1956 SWDR.D. බණ්ඩාරනායක මහතා අගමැති වුවද 1959 දී චීවරධාරීකු විසින් එතුමාව ඝාතනයට ලක් වුණයි කියන එකත් ඇත්ත. දැන් එහෙනම් මොකද්ද මේකේ සාවද්‍ය ප්‍රකාශය? මේකේ මොකද්ද සාවද්‍ය ප්‍රකාශය? ඊටාම සංකීර්ණ අවස්ථාවකටපත් වෙනවා. අපි බලමු මේ ප්‍රශ්නය තුලින්ම මේකට උත්තරයක් හොයාගන්න. එතකොට 11 වෙනි ශ්‍රේණියේ පෙළ පොතේ 6 වෙනි පාඩමේ 87 ඉඳලා 89 පිටු ටික කියවුවාම මේ සම්බන්ධකම් පේනවා. ඉතින් ඇත්තටම මේ පිළිතුර ටිකක් සංකීර්ණයි. මේක පිළිතුරු හොයාගන්න එක. මොකද බැලුමට මේ වර්ෂ ටික ඔක්කොම හරි. මම ඔබට උදව්වක් විදිහට මේ තර්කානුකූලව මේක ගේන්න පුළුවන් විදිහට ඔබට මෙන්න මෙවැනි අවස්ථා කීපයක් පෙන්වන්න. මේ අවස්ථා කොහොමද මේ කට්ටිය බලයටපත් උනේ කියලා. දැන් බලන්න ඩී.එස්. සේනානායක මහතා හදිස්සියේ මිය ගියපුවාම 1952 මාර්තු 26 වෙනි මාසේ 26 වෙනිදා තමයි ඩඩ්ලි සේනානායක මහත්මයා අගමැති විදිහට පත් වෙනවා. ඒ වගේම තමයි ඊළඟ අවස්ථාව සිරිමාව බණ්ඩාරනායක මැතිනිය 1960 ජූලි මාසේ 21 තමයි බලයට එන්නේ. බණ්ඩාරනායක මහත්මයා මිය ගියාට පස්සේ ඔබ දන්නවා දහනායක මහත්මයා අගමැති තනතුරටපත් වෙනවා. ඊට පස්සේ තමයි සිරිමාව බණ්ඩාරනායක මැතිනිය ඉතිහාසයේ ප්‍රථම කාන්තා අගමැතිවරිය විදිහට කටයුතු කරන්නේ. ඒ වගේම තමයි අපි බලපුවාම 47 මේ සෝල්බරි ව්‍යවස්ථාවට අනුව ඩී.එස්. සේනානායක මහතා 1947 සැප්තැම්බර් 24 වෙනිදා බලයටපත් වෙනවා. අගමැති ධුරයටපත් වෙනවා. ඒ වගේම තමයි SWR.D. බණ්ඩාරනායක මහත්තයා අගමැති ධුරයටපත් වෙන්නේ 1900 මේ මිය යන්නේ 1959 සැප්තැම්බර් මාසේ 26 වෙනිදා. සැප්තැම්බර් මාසේ 26 වෙනිදා මිය යනවා. චීවරධාරීගේ පිළිපාරයි. දැන් ඉතින් මේ ඔක්කොම ගත්තාම මේ පිළිතුර බැලුමට ඔක්කොම හරි සාවද්දින්නේ නැහැ. ඉතින් මේක සියුම්ම කියවගෙන ගිහුවාම තේරෙනවා මෙන්න මෙතන මේ පළවෙනි පිළිතුර බලන්න. මෙන්න මේ ප්‍රථම වරට කියන එක තමයි මේකෙදි හම්බ වෙන හෝඩුවාව 1952 මැතිවරණයෙන් ඩඩ්ලි සේනානායක මහතා ප්‍රථම වරට අගමැති ලෙස පත්විය කියන එක තමයි මෙතනදී තියෙන හෝඩුවාව. මොකද ඔහු කලින් පළවෙනි වතාවේ ඇත්තටම මේ මැතිවරණයකින් නෙමෙයි ඔහු ප්‍රථම වරටපත් වෙන්නේ. තමන්ගේ පියා මිය ගියාට පස්සේ මොහු අගමැතිවරයා විදියට කටයුතු කරනවා. එතකොට ප්‍රථම වරට නෙමෙයි ඔහු 52 මැතිවරණයෙන් එන්නේ. මැතිවරණයෙන් එන්නේ ප්‍රථම වතාවට නෙමෙයි දෙවෙනි වතාවට. ඉතින් මට මොකද මේ පේපර් එක මම හදපු එකක් නෙමෙයි. මම විශ්වාස කරනවා මේකේ අනිත් සියලු දේවල් තර්කානුකූලව බලපුවාම මේ හෝඩුවාවෙන් ගිහිල්ලා ආපුවාම මේකේ සාවද්‍ය පිළිතුර වෙන්නේ වැරදි සාවද්‍ය ප්‍රකාශය වෙන්නේ මෙන්න මේ පළවෙනි එක 1952 මැතිවරණයෙන් ඩඩ්ලි සේනානායක මහතා ප්‍රථම වරට අගමැති විදියට පත් වුණයි කියලා තියෙන එක. මොකද ඔහු 52 මැතිවරණයෙන් එන්නේ දෙවන වරට තමයි මැතිවරණයෙන් එන්නේ. හැබැයි මේ සිරිමාව බණ්ඩාරනායක මැතිනිය නම් ඉතින් මේ එන්නේ ඡන්දෙම්ම තමයි ආවේ පළවෙනි පාරට. ඔහු මැතිවරණයෙන් එන්නේ ඩඩ්ලි දෙවෙනි වතාවට. ඒ හින්දා මෙන්න මේ හෝඩුවාවක් කරගෙන පළවෙනි පිළිතුර අපිට තෝරන්නට පුළුවන්. මේ ප්‍රශ්නය සම්බන්ධව ඔබට යම්කිසි අදහස් තියෙනවා නම් ඔබ වෙන විදිහකට දුටුවා නම් මමත් ඇත්තටම කැමති මේක අහගෙන ඉන්න ඉතිහාසය උගන්වන ගුරු බෞතුන් එහෙම ඉන්නවා නම් කැමති බොහොම ඔබේ වෙනත් පිළිතුරක් තියෙනවා නම් යොමු කරන්න WhatsApp මාර්ගයෙන් අපිට ඒ නිවැරදි කරගන්න පුළුවන්.
මම ඇත්තටම මේ 33 වෙනි ප්‍රශ්නය සම්බන්ධයෙන් වෙනම ඒ පිළිබඳව අදහසක් ඉදිරිපත් කිරීමටත් කැමැති එවැනි වෙනත් පිළිතුරු තියෙනවා නම්. නමුත් පළවෙනි පිළිතුර තමයි මෙහි නිවැරදි පිළිතුර වෙන්නේ. ඔබ තවදුරටත් මතක තියාගන්න සමහර වෙලාවට මෙය මේ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිකුත් කරපු මේ ප්‍රශ්න පත්‍රයට අදාළ පිළිතුරු පත්‍රත් ඔබ අතට සමහර වෙලාවට පත් වෙලා ඇති කීප දෙනෙක් අතට. හැබැයි ඒවල තියෙන පිළිතුරු නිවැරදිමද කියන එක ඔබ ගිහිල්ලා බලන්න ඕනේ. ඒක ඔබ තර්ක කරන්න එපා මේ පිළිතුරු පත්‍රයේ තියෙන මේකේ නිසා කියලා. මේ අප ඊටාම ගවේෂණාත්මකව හොයලා බලලා ඉදිරිපත් කරන කරුණු එක්ක තමයි මේ පිළිතුරු ඔබට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඔබ මෙහිදී තේරුම් ගත යුතු එක දෙයක් තියෙනවා. අන්තර්ජාලය තුල සමහර වෙලාවට තියෙන ප්‍රශ්න පත්‍ර, පිළිතුරු පත්‍ර ඒ සියල්ලම නිවැරදි වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ සමහර දේවල් ඊටාම හොඳින් කියවලා බලලා විශේෂ කරුණු තේරුම් අරගෙන තමයි ඒක ඒ දෙයට පිළිතුරු දෙන්න පෙළඹෙන්න ඕනේ. අපි දන්නවා සමහර දුවල පුතාලා ඔය කොච්චර වුණත් අම්මලා තාත්තලා ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු පත්‍ර දෙකම ගෙනල්ලා ගෙදර තිබ්බහම චුට්ටක් හොරෙන් බලන්න උත්සාහ කරනවා මේ පිළිතුරු පත්‍රේ මොනවාද තියෙන්නේ කියලා. ඊට වඩා හොඳම දේ තමයි පුතේ ඔබ ඔබේ නිවැරදි පිළිතුර ඔබ තෝරන්න. එය ඔබට සපයා ඇති පිළිතුරු පත්‍රයත් එක්ක බලනකොට කිසියම් ආකාරයක පරස්පරතාවයක් තිබුණොත් ඔබ පෙළපත සම්බන්ධ කරගෙන බලන්න. ඔබේ පිළිතුර නිවැරදි නම් ඔබ ඒ සම්බන්ධව දුක් ගන්නට එපා. විශේෂයෙන් ඔබට සාමාන්‍ය පෙළ සඳහාම නිකුත් කරන ප්‍රශ්න පත්‍රය ඊට වඩා වගකීමක් ඇතුව තමයි නිකුත් කරන්නේ. එහිදී එවැනි ගැටලු සිදුවීම අවම මට්ටමක තමයි තියෙන්නේ. ඉතින් සාමාන්‍ය කෙනෙක් අතින් දැන හෝ නොදැන හෝ වරදක් වෙන්න පුළුවන්. අපි ඒ ගැන එච්චර කලබල වෙන්න උවමනාවක් නැහැ. අපි අපේ කාර්යය තමයි ඉගෙන ගැනීම. අපිට ඒ වගේ එකක් එනකොට පුතේ ඊටාම් වැදගත්. දැන් මේ ගැටලුව ආපුවාම මමද සෑහෙන වෙලා කල්පනා කරා කොහොමද මේ ගැටලුවට මේ දරුවන් නිවැරදි පිළිතුරක් සපයන්නේ කියලා. කොහොමද මේකට නිවැරදි පිළිතුරක් සපයන්නේ කියලා. ඒ අනුව තමයි ඇත්තට මේ හෝඩුවාව හොයාගෙන යනකොට මේ පේපර් එක හදපු කෙනා සමහර වෙලාවට මේක වෙන්නේ නැති මේ ප්‍රශ්නෙට යොදන්න එකම තැන ප්‍රථම වරට අගමැති කියන එක. හරි. අපි බලමු. මම මේ ප්‍රශ්නේ ළඟත් අතර වෙලා සාකච්ඡා කරේ මේ සමහර ප්‍රශ්නවල බොහොම තීරණාත්මක දැන් තියෙන උත්තරේ හොයාගන්න. හැබැයි ඒවත් හොඳයි. බොහොම තර්කන ශක්තිය, සිතීමේ ශක්තිය තියෙන දරුවන් අනිකුත් දරුවන් අතුරින් හොයාගන්න මෙවැනි තැන් යොදා ගැනීමත් අපි හිතන්නේ ඊටාම හොඳ අවස්ථාවක් කියලා. හරි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ 11 වෙනි ශ්‍රේණියේ පෙළ පොතේ 6 වෙනි පාඩමේ 102 103 ප්‍රශ්නවල අපි දන්නවා ලංකාවේ නිදහස් ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධව සාකච්ඡා කරනකොට අපි දන්නවා ලංකාවේ මහවැලි ව්‍යාපාරයත් එක්ක කොත්මලේ, වික්ටෝරියා, රන්දෙනිගල, රන්ටැඹේ මේ වගේ විශාල මහා පරිමාණ ජලාශ ඉදි කරලා තියෙනවා. මේ ජලාශවලට ආධාර ලබා දුන්නා විශේෂයෙන් මේ යුරෝපාකරයේ රටවල්. ඉතින් මෙතන මේ ප්‍රශ්නේදී අහන්නේ කොත්මලේ, වික්ටෝරියා සහ රන්දෙනිගල ජලාශ සඳහා ආධාර දුන් රටවල් පිළිවෙලින් නම් කරන්න කියලා. ඉතින් අපි උත්සාහ කරනවා මෙන්න මේ පිළිතුර හොයාගන්න. ඇත්තටම ස්වීඩනය, බ්‍රිතාන්‍ය, බටහිර ජර්මනි කියන රටවල් තමයි මේකට දුන්නේ. මේ පළවෙනි උත්තරේ තියෙනවා ස්වීඩනය, බ්‍රිතාන්‍ය, නැගෙනහිර ජර්මනිය කියලා. නැගෙනහිර ජර්මනිය නෙමෙයි ඇත්තටම බටහිර ජර්මනිය තමයි අපිට උදව් කරේ. දැන් නම් ඉතින් නැගෙනහිර ජර්මනිය, බටහිර ජර්මනිය කියලා පුතේ රටවල් දෙකක් නැහැ. දැන් තියෙන්නේ එකයි. ඒ කාලේ නැගෙනහිර ජර්මනිය අයිති වෙලා තිබුණේ රුසියානු ප්‍රදේශවලට, රුසියාවට. අපි දන්නවා ඒ නැගෙනහිර ජර්මනිය, බටහිර ජර්මනිය අයින් කරනවා බර්ලින් තාප්පේ කඩලා දාලා. ඊට පස්සේ දැන් තියෙන එක ජර්මනියයි. අපි ඊළඟ ප්‍රශ්නට යමු වෙනවා යුරෝපයේ දේශ ගවේෂණ ව්‍යාපාරයට ආසන්නම හේතුව වන්නේ. මොකද්ද මේ දේශ ගවේෂණ ව්‍යාපාරයට ආසන්නම හේතුව වෙන්නේ? අපි බැලුවොත් 4 වෙනි පාඩම තමයි 8 වෙනි ශ්‍රේණියේ මේ දේශ ගවේෂණය. මේක ටිකක් මේ අර මේ විතරින් එහාට තියෙන ප්‍රශ්න පොදුවේ ඕන තැනකින් අහන්න පුළුවන්. විශේෂයෙන් මේ ප්‍රශ්න ටික හදන්නේ එහෙම තමයි. පොදුවේ ඕන තැනකින් අහන්න පුළුවන් විදියට. එතකොට යුරෝපයේ දේශ ගවේෂණ ව්‍යාපාරයට ආසන්නම හේතුව
මොකක්ද කියන එක. අපි බලපුවාම අපි දන්නවා මෙන්න මේ පාඩම කියවලා බලපුවාම මම මේ යොමුව දැම්මේ ඔබට මේ පිළිබඳව නිවැරදිම දැනුම හොයාගන්න පුළුවන් ඔබ අධ්‍යයනය කරපු පෙළපොත් එක්ක මේ 8 වන ශ්‍රේණියේ තියෙන 4 වන පාඩම 56 පිටු. අපි ඉතිහාසය සම්බන්ධව සොයා බලන ඒ සම්බන්ධව උගන්වන අය විදිහට දන්නවා මේ පාඩම ඉතාම වැදගත්. පැරණි විෂය නිර්දේශය නම් යුරෝපා පුණ්ඩුදය මේ දේශ ගවේෂණය පිළිබඳ ඉතා පුළුල්ව මේ කරුණු ඇතුළත් කරලා තිබුණා සාමාන්‍ය පෙළ සිසුන්ට. දැන් ඒකේ යම්කිසි කොටස් ප්‍රමාණයක් විතරයි ඇතුළු කරලා තියෙන්නේ. ඒ අනුව මේ යුරෝපයේ දේශ ගවේෂණ ව්‍යාපාරයට ආසන්නම හේතුව මොකක්ද ඔබ හිතන්නේ? මේ අතරින් ඔබ ලකුණු කරලා තියෙන පිළිතුර මොකක්ද? බලන්න ඔබ ඒ සලකුණු කරලා තිබුණු පිළිතුර ලකුණු කරා විය හැකි මේකේ මේ තුන්වෙනියට තියෙන පිළිතුර. කොන්ස්ටාන්තිනෝපලය තුර්කිවරු යටතට පත්වීම තමයි ආසන්නම හේතුව වෙන්නේ. මේකේ දිගුකාලීනව ගත්තාම ඒ යුරෝපා දේශ ගවේෂණ ව්‍යාපාරයට එක වෙන්නේ මේ ධනවතුන් බිහිවීම හා ඔවුන්ගේ අනුග්‍රහය ලැබීම කියන කාරණේ. ඒ අනුග්‍රහය ලැබීම කියන කාරණේ වෙන්නේ ඊට පස්සේ මොකද යුරෝපයේ හිටපු ගොඩක් ව්‍යාපාර කටයුතු වල යෙදිච්ච අයට ඔවුන්ට පෙරදිග ප්‍රදේශවලට එන්න ඕන කරන පහසුකම් ඇහිරිලා යනවා. වෙනදා මේ පහසුකම් ටික කොන්ස්ටාන්තිනෝපලය තුර්කිවරු යටතට පත්වීමත් එක්ක ඇහිරිලා යනවා. ඔබ දන්නවා 1453 මේ ඇහිරීම වෙන්නේ. ඊට පස්සේ ඔවුන්ට බැරි වෙනවා ඒ හරහා සම්බන්ධකම් පවත්වා ගන්න. ඒ අනුව යුරෝපයේ හිටපු විශේෂයෙන් පෘතුගාලය, ස්පාඤ්ඤ, බ්‍රිතාන්‍ය වගේ රටවල් වල හිටපු ධනවතුන් ඒ වගේම රාජ්‍ය අනුග්‍රහය විශේෂයෙන් ඔවුන්ගේ ආධාර ලැබෙනවා මේ කටයුතු ඉස්සරහට කරගෙන යන්න. ආසන්නම හේතුව විදිහට තියෙන මේ කොන්ස්ටාන්තිනෝපලය තුර්කිවරු යටතට පත්වීම කියන එක තමයි තියෙන්නේ. මේක ඇත්තටම මේ පිළිතුරු දෙකෙන් අර මම ඉස්සෙල්ලත් කතා කරේ එකයි මේ පිළිතුරු දෙකෙන් එකක් තමයි මේකට පිළිතුර වෙන්නේ. ඒකට වඩාත්ම හොයාගෙන යනකොට ආසන්නම එක වෙන්නේ කොන්ස්ටාන්තිනෝපලය තුර්කිවරු යටතට පත්වීම කියන පිළිතුර තමයි මේකේ නිවැරදි පිළිතුර වෙන්නේ. අපි ඉස්සරහට යමු 36 වෙනි ප්‍රශ්නය. මෙන්න මේ විදිහට මම දැන් මේ හුරුව දන්නවා ඔබ. ඒ නිසා මේ මානවවාදයේ පියා විදිහට සලකන්නේ විරුදාවලි තිබුණේ ඇත්තටම පුරුදු සමයේ විද්වතුන් සහ ඔවුන්ගේ විරුද නාම අපි දන්නවා මානවවාදයේ පියා විදිහට අපි සලකනවා ඉතාලි ජාතික ෆෙඩ්‍රාක්. ඒ වගේම තමයි ඉතාලි සාහිත්‍යයේ පියා වෙන්නේ ඉතාලි ජාතික අලගිරිය ඩාන්ටේ. ඒ වගේම තමයි ඉංග්‍රීසි සාහිත්‍යයේ පහන් තරුව විදිහට සලකන්නේ ඉංග්‍රීසි ජාතික ෆ්‍රැන්සිස් බේකන්. අත්හදා බැලීමේ පියා ගැලිලියෝ ගැලිලි. ඉතින් මෙයත් ඔබ ගිහිල්ලා බලපුවාම මේ 10 ශ්‍රේණියේ 9 වෙනි පාඩම ආශ්‍රයෙන් ගිහිල්ලා බලපුවාම මෙහි අවස්ථා කීපයක් විතරක් තියෙනවා. ඉතිරි ටික ඇත්තටම අර ඔබ මුල් කාලේ ඉගෙන ගත්තු 8 ශ්‍රේණිය පොත්වල මේ කතාව බොහොම පැහැදිලිව ලියලා තියෙනවා. ඉතින් මේ ඔබ දන්නවා 35 ඉඳලා 40 වෙනකල් ප්‍රශ්නවල එවැනි ගැටලු ඇතුළත් කළ හැකියි. ඒ අනුව මෙන්න මෙහි තමයි එන්නේ. ඒ වගේම අපි දන්නවා පෝලන්ත ජාතික නිකලස් කොපර්නිකස් දාලා තියෙනවා සූර්ය කේන්ද්‍රවාදයේ තමයි ඌ ඊටාම නිවැරදිව ඉදිරිපත් කරා. සූර්යයා වටා තමයි අනිකුත් ග්‍රහලෝක ගමන් කරන්නේ මේ විදිහට. ඒ නිසා ඌ මේ මතවාදී ඉදිරිපත් කළා. අපි දන්නවා ඒ හින්දා ඌ තාරකා විද්‍යාවේ පියා ලෙස හඳුන්වනවා. ඒ අනුව මෙහි පිළිතුර වෙන්නේ EACB. EACB පිළිතුර තමයි මෙහි නිවැරදි පිළිතුර වෙන්නේ. ඔබට කියවලා බලන්න පුළුවන් මේ ආකාරයෙන් මේ යුරෝපා පුරුදු සමය සම්බන්ධව එහිදී සාහිත්‍ය, කලාව, දේශපාලනය මේ සියලු දෙයක් සම්බන්ධයෙන් බලපුවාම අපිට වඩා නිවැරදි පිළිතුර තෝරා ගන්න පුළුවන්. මම ආයෙත් මතක් කරනවා ඔබ මෙහිදී කල යුත්තේම මේ ප්‍රශ්න හැදෙන්නේ කොහොමද කියන එක බලා ගන්න එක සහ ඒවට ඔබ පිළිතුරු සපයන්නේ කොහොමද කියන එක බලා ගන්න එක තමයි ඉතා වැදගත්ම දේ. අපි යමු ඊළඟ ප්‍රශ්නය සඳහා. මෙයත් ගත්තහම යම්කිසි ආකාරයකට කාර්මික විප්ලවය සමයේ නව සොයා ගැනීම ඒ වගේම ඒ සොයාගත්තු විද්‍යාඥයෙක් කවුද කියන එක තියෙනවා. අප දන්නවා මේ
කාර්මික විප්ලවය තමයි අපි මේ අද ඉන්න මේ තාක්ෂණික යුගයට ලෝකය හරවා දමන ලෝකයේ හැරවුම් ලක්ෂ්‍ය වුණු බොහෝ දේවල් වලට මූලික පදනම දාගත්තේ මේ කාර්මික විප්ලවයේ සමයේ අපි ඒක සිහිපත් කරන්න ඕනේ. ඊට පස්සේ ඇවිල්ලා කාර්මික විප්ලවය ඉවර වෙලා දැන් අපි අධිතාක්ෂණික යුගයක ජීවත් වෙන්නේ. ඔබ මම අප මෙහෙම තැන් කීපයක ඉඳලා මේ විදිහට සම්බන්ධ කරගන්න පුළුවන් වෙලක් තියෙන්නේ. ඒ නිසා මේ කාර්මික විප්ලවයෙන් ආපු ඒ ජව සම්පන්න ගමන තමයි මේ අධිතාක්ෂණික යුගයකින් අපි අද නතර වෙලා ඉන්නේ. අද අපි ඉන්නේ Google යුගයේ කිව්වොත් නෙවෙයි නේද? අතේ ඇඟිලි ගන්නට තියෙන තාක්ෂණය අපි පාවිච්චි කරමින් ඉන්නවා. හරි. එතකොට කාර්මික විප්ලවයේ සමයේ නව සොයා ගැනීම හා එම විද්‍යාඥයන් පිළිබඳව තමයි මේවල සඳහන් වෙන්නේ. ඒ තීරු ගලපන්න තියෙන්නේ. දැන් අපි ගත්තොත් ඔබ දන්නවා මෙය සම්බන්ධ වෙනවා 11 ශ්‍රේණියේ පෙළ පොතේ පළවෙනි පාඩමේ. අපි දුම් නැව හොයාගත්තේ කවුද කිව්වොත් හෙන්රි බෙල්. ඒ අනුව D තමයි මෙහි උත්තරේ මුලට එන්න ඕනේ. අර මම දැන් මේ උත්තර හැදෙන විදිහ මේ යට ප්‍රශ්න සම්බන්ධව හිතන විදිහ නැවත නැවතත් කියන්නේ යන්නේ නැහැ. ඔබ D හොයාගත්තට පස්සේ මෙන්න මෙතනත් D තියෙනවා මෙතනත් D තියෙනවා. දැන් මේ පිළිතුරු දෙකෙන් එක හෝ තුන තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. ඔබ ඊළඟ අවස්ථාවටත් ගිහිල්ලා බලන්න වාස්ප එන්ජිම ජෝර්ජ් ස්ටිවන්සන් තමයි හොයාගත්තේ. එතකොට DC ගත්තාම DC එක පිළිතුරයි තියෙන්නේ. මෙන්න මෙතන තමයි DC තියෙන්නේ. දැන් එතනින් එහාට ඔබ දන්නවා මේකේ ආයිත් අනිත් ඒවා නොබැලුවත් මේ පළවෙනි පිළිතුර තමයි හරි කියලා ඔබට සම්බන්ධ කරගන්න පුළුවන්, හිතා ගන්න පුළුවන්. ඒ වගේම දුවන නඩාව ජෝන් කේ තමයි දුවන නඩාව නිර්මාණය කරන්නේ. ඒ වගේම තමයි රෝලර් යන්ත්‍රය නිර්මාණය කරන්නේ හෙන්රි කෝට්. ඒ අනුව මේ පිළිතුර වෙනවා DCAB පළවෙනි පිළිතුර. මෙතන ඉන්නවා මේ පිළිතුරට තවත් කෙනෙක්ව ඇතුළත් කරලා තියෙනවා ජෝන් මැකඩම්. අපි දන්නවා ජෝන් මැකඩම් කියන්නේ අද අපේ මේ ලෝකයේ තියෙන ගමනාගමනය පහසු කරන්නට තාර දමා කාපට්ටේදු ගල් අතුරා මේ මාර්ග හදන්නට මූලිකත්වය අරගෙන ඒ සම්බන්ධව දැනුම ලෝකෙට බෙදා හදා දුන්නු කෙනා තමයි ජෝන් මැකඩම්. අපි මැකඩම් ක්‍රමයේ පාරවල් ගැන කතා කරනකොට මොහු ඉතා වැදගත් වෙනවා. ලංකාවටත් මේ මැකඩම් ක්‍රමයේ පාරවල් බ්‍රිතාන්‍යයන් හදලා වැඩි කල් යන්නට කලින් බ්‍රිතාන්‍ය ජාතිකයන් මේ ලංකාවේ පාලනය ගෙන ගියපු නිසා මැකඩම් ක්‍රමයේ පාරවලු ලංකාවට ඉක්මනින්ම ආවා මැකඩම් ක්‍රමයේ පාරවල්. මේ ප්‍රශ්නෙට අදාළව DCAB තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. ඊළඟ ප්‍රශ්නය රාජාණ්ඩු විරෝධී හැඟීම් වලට නව ජීවයක් ලබා දීමට මුල්ලු ෆ්‍රාන්ස් දාර්ශනිකින් පමණක් ඇතුළත් පිළිතුර කුමක්ද කියලා තෝරන්න තියෙන්නේ. ඔබ දන්නවා ෆ්‍රාන්ස් රාජාණ්ඩු විරෝධී හැඟීම් වලට. හැබැයි රාජාණ්ඩු විරෝධය තාම දැඩි එකක්. දාසේනුවී රජුවන්ගේ පාලනය හරි. මේක තාම දැඩි තරදඩු පාලනයක්. ගොඩක්ම රජුට වැඩිය රජින තමයි රජතුමාගේ බිසව තමයි සමහර ඇගිලි ගැසීම් කරේ මේ රාජාණ්ඩුවට. ඒ හින්දා මුළු ප්‍රංශයම එක්තරා විදිහකට මේ රාජාණ්ඩුවට විරුද්ධව එන්න නැත්නම් මේ රජපෞල වාසය කරේ වර්සේල්ස් මාලිගාවේ. ඒ මාලිගාවට විරුද්ධව විශාල විදිහට විරෝධතා පළකා. ඒ වගේම මේ රාජාණ්ඩුව බිඳ දමන්නට උත්සාහ කළා. එහිදී දාර්ශනිකයන් කීප දෙනෙක් මේ ජනතාවගේ නැගීගෙන එන විප්ලවීය අදහස් වලට දාර්ශනික මතවාද වලින් උදව් කළා. එතකොට මේ ප්‍රශ්නේදී අහන්නේ ඒ ෆ්‍රාන්ස් දාර්ශනිකයන් පමණක් ඇතුළත් පිළිතුර කුමක්ද කියලා. ඇත්තටම මේ පිළිතුර වෙන්නේ වෝල්ටෙයා, රූසෝ, මොන්ටෙස්කියු කියන පිළිතුර. එතකොට ඔබ දන්නවා මෙයත් 11 වෙනි ශ්‍රේණිය 11 ශ්‍රේණිය 7 වෙනි පාඩමේ 123 වෙනි පිටුව ඔබ ගිහිල්ලා කියවලා බලන්න.
ඔබට හොයාගන්නට පුළුවන්. ඒ වගේම මෙන්න පිළිතුර වෝල්ටෙයා, රූසෝ, මොන්ටෙස්කියු මෙතන ඉන්නවා තව කීප දෙනෙක්. අපි ඕන් පිළිබඳවත් අපේ මතකයේ ආවදි කරගත්තොත් හොඳයි. මේ නම් අතරේ නැති. දැන් බලන්න මෙතන පළවෙනි එකේ ඉන්නවා කරන්ස්කි කියලා. කෙරන්ස්කි කියලා කියනවාක මේ තමයි ඔබ දන්නවා රුසියාවේ සාර් පාලනයේ තිබුණා. මේ රුසියාවේ සාර් පාලනයේ බිඳ දාලා ලෙනින් බලයේ රුසියාවේ ඔක්තෝබර් විප්ලවයේ සිද්ධ වෙන්න කලින් හිටපු පාලනය තමයි කෙරන්ස්කි පාලනය. එතකොට රුසියාවේ හිටපු සාර් පාලනය පෙරලා දැම්මට පස්සේ මේ කෙරන්ස්කි පාලනය තමයි රුසියාවේ හිටියේ. ඒ හින්දා තමයි ඒ නම කියවෙන්නේ. ඒ වගේම තමයි ඊළඟට තියෙනවා ලෙනින් කියන නම තියෙනවා මෙතන. ලෙනින් ඇවිල්ලා රුසියානු විප්ලවයේ විප්ලවීය නායකයා විදිහට සලකනවා. ඒ වගේම තමයි මෙතන තව නමක් තියෙනවා ට්‍රොම්ස්කි කියලා. මේක ට්‍රොස්කි, ලියොන් ට්‍රොස්කි. ලියොන් ට්‍රොස්කිත් ලෙනින් එක්ක එකතු වෙලා රුසියාවේ පාලනය සම්බන්ධව මේ රුසියානු විප්ලවයේ කටයුතු කරපු පුද්ගලයෙක් ලියොන් ට්‍රොස්කි. ඒ වගේම මේ නම් ජෝසප් ස්ටාලින්. ඒ වගේම රූසෝ නිකන් නෙමෙයි, ජිග්ජන් රූසෝ. හරි. රයිට්. එතකොට මෙන්න මේ එක්ක තියෙන මේ අනිත් නම් ටිකේ සම්බන්ධතාවය මම කිව්වා. ඔබත් හැම වෙලේකම උත්සාහ කරන්න මේ ප්‍රශ්නෙක මේ විදිහට හිතන්න. එතකොට වෙනත් ප්‍රශ්නයකදී උත්තර සපයන්න අපිට ඒවා ප්‍රයෝජනවත් වෙන්නට පුළුවන්. අපි මෙතනදී චුට්ටක් මතක් කරගමු මේ වෝල්ටෙයා ඇත්තටම රාජාණ්ඩුව හා පල්ලියේ ඒකාධිකාරය තමයි දැඩි ලෙස විවේචනය කරමින් ප්‍රංශ විප්ලවයේ දාර්ශනික පදනම සපයන්න දායක වුණා. ඒ වගේම රූසෝ ගත්තාම ජනතාවගේ ස්වාධිපත්‍ය, ජනතා පරමාධිපත්‍ය පිළිබඳව වැඩිපුර කතා කරපු කෙනෙක්, අගය කරපු කෙනෙක්. ඒ වගේම තමයි මොන්ටෙස්කියු ගත්තාම ව්‍යවස්ථාදායක විධායක අධිකරණ යන බලතල තුන් ස්ථානයක තියෙන්න ඕන. ඒවා එක්කෙනෙක් අතටපත් වීම ඊටාම අදූරදර්ශී ක්‍රියාවක් විදිහට සඳහන් කරපු කෙනෙක්. ඉතින් ලෝකේ තාමත් රටවල් වල මේ න්‍යායන් කතා කරනවා. රාජ්‍ය පාලනයන් යම්කිසි ආකාරයකට ගොඩනගෙනවා. සමහර රටවල් වල කඩාගෙන වැටෙනවා. මොන්ටෙස්කියු කියන්නේ ව්‍යවස්ථාදායක විධායක අධිකරණ සියල්ල එකතැන තිබ්බහම ඒ තැන්වල ඒකාධිපති පාලන ස්වරූපයන් බිහි වෙනවා. ඒ හින්දා මේවා බොහොම පැහැදිලිව වෙන් කරලා නමුත් එකිනෙක අතර සම්බන්ධතාවයෙන් පාලනය වුණොත් හොඳයි කියන එක තමයි ඔහු යෝජනා කරන්නේ. අපි ඊළඟ ගැටලුවට එමු. අපේ ඊළඟ ගැටලුව තමයි තියෙන්නේ මේ 1796 ඇමරිකානු විප්ලවයේ සටන් පාඨය මොකක්ද කියන එක. ඇත්තටම ඇමරිකානු විප්ලවයේ සටන් පාඨය මෙන්න මේක. නියෝජනයක් නැත්තම් බදුත් නැත කියන එක. ඔබ දන්නවා ඇමරිකාවේ ඇමරිකානු විප්ලවය ගත්තහම ඇත්තටම මුල් කාලෙදී බ්‍රිතාන්‍යයේ හිටපු වැසියන් තමයි ගිහිල්ලා ඇමරිකාවේ පදිංචි. ජනපද 13ක් ඇති කරගෙන ඇමරිකාවේ නැගෙනහිර ඊසාන දිග පැත්තට නැගෙනහිරට තියෙන ප්‍රදේශවල, බෙරළ බඩ ප්‍රදේශවල මේ විදිහට වුන් ජනපද 13ක් ඇති කරගෙන හිටියා. බ්‍රිතාන්‍යයන් විවිධ යුද්ධවල පැටලිලා හිටපු හින්දා ඔවුන්ට එච්චර හොයන්න අවස්ථාවක් තිබුණේ නැහැ. ඒ හින්දා යම්කිසි ආකාරයකට ඇමරිකානු ජනපද ටික නිදහසක් භුක්ති විඳා. නමුත් පස්සේ කාලේ බ්‍රිතාන්‍යයන්ට වෙන තැන් වලින් ආර්ථික අහිමි ඇති වෙනකොට, යුද්ධ කරලා මුදල් නැති වෙනකොට මේ ජනපද වලටත් ඇඟිලි ගහන්න පටන් ගත්තා දිගින් දිගටම. එහෙම ජනපද වලට ඇඟිලි ගහන්න පටන් ගත්තට පස්සේ නිතර ගැටුම් ඇති වුණා. ඒ අනුව තමයි ගිහිල්ලා මේ ඇමරිකාව සම්පූර්ණයෙන් බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ගන්න. ඊයත් කරපු සටන තමයි ඇමරිකන් විප්ලවය කියලා කියන්නේ. එතකොට ඒ අතරේ ඔවුන් විශාල ජයග්‍රහණ රාශියක් භුක්ති විඳිනවා. ඔවුන් මේ සඳහා යොදාගත්තේ මේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ විවිධ අනපනත් සම්මත කරලා ඒ ඔස්සේ බලනවා ඇමරිකාවේ තියෙන වලින් බදු අය කරගන්න. ඒ නිසා හැබැයි කිසිදු ඇමරිකානුවෙක් ඒ පාර්ලිමේන්තුව තුළ නැහැ. ඒ හින්දා උන් ගත්තා සටන් පාඨයේ විදිහට නියෝජනයක් නැත්තම් බදුත් නැහැ. ඇමරිකානුවෙක්ගේ නියෝජනයක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ නැත්තම් අපි මොකටද ඔවැනි පාර්ලිමේන්තුවක් හදන අනපනත් පිළිගන්නේ? අපි මොකටද බදු ගෙවන්නේ? අන්න ඒක සටන් පාඨය කරගෙන තමයි ඔහු ඒ විදිහ සටන ගෙනියන්නේ. ඒ වගේම මම ඊළඟට දාලා තියෙනවා ඔබට මෙතන පිළිතුරේ තියෙනවා ඊළඟට සාමය ඉඩම් හා ආහාර කියලා එකක්. මේක රුසියානු විප්ලවයේ සටන් පාඨය. සාමය ඕන වුණා
හමුදාවේ සෙබළුන්ට රුසියාවේ හමුදාවේ සෙබළු දැඩි කාලයක් යුද්ධ කරලා ඔවුන්ට විශාල විදිහට එපා වෙලා හිටියේ යුද්ධ කරලා. ඉන්න සාමය ඕන වුණා සොල්දාදුවන්ට. ඒ වගේම තමයි ඉඩම් ඕන වුණා ගොවියන්ට, ආහාර ඕන වුණා ජනතාවට. ඒ අනුව හමුදාව ගොවියන් සාමාන්‍ය ජනතාව මේ ඔක්කොම එකතු වෙලා තමයි රුසියානු විප්ලවය අර සාර් පාලනය ඉවර වෙලා කාර්යක්ෂම කෙරන්ස්කී පාලනය ඉවර කරලා දාලා ඔක්තෝබර් විප්ලවයට හැඩ ගැහුණා. මේ අනුව මේ සටන් පාඨය උපයෝගී කරගෙන. ඒ වගේම තමයි ප්‍රංශ විප්ලවයේ අපි කතා කරපු අර මොන්ටෙස්කියු කතා කරපු දේ එක්කම ගත්තාම සමානාත්මතාවය ඒ වගේම සහෝදරත්වය ඒ කියන සංකල්පත් එක්ක එකතු වෙලා ප්‍රංශ විප්ලවයේ සටන් පාඨය වුණා වූ සහෝදරත්වය හා සමානාත්මතාවය හැම කෙනෙක් ළඟම එක හා සමානව තියෙන්න ඕන කියන එකත් අරගෙන. මේකේ හතරවෙනි එක මේ කොහෙවත් සටන් පාඨයක් නෙමෙයි. එහෙ මේ පිළිතුරට එකතු කරලා තියෙන දෙයක්. මේවල කොටස් අරගෙන එකතු කරලා තියෙන එකක් කියලා ඔබට පේනවා. කොහොම නමුත් මෙන්න මේ විදිහට ඔබේ මතකයේ අලුත් කර ගැනීම ඉතා වැදගත් වෙනවා. අපි ක්‍රමයෙන් එනවා අවසාන ප්‍රශ්නෙට. අවසාන ප්‍රශ්නය තියෙන්නේ ඇත්තටම දෙවන ලෝක යුද්ධයෙන් පසු ධනවාදය හෝ සමාජවාදය ප්‍රතික්ෂේප කළ රටවල් එක්ක නොබැදි ජාතීන්ගේ සංවිධානය පිහිටෙව්වා. ඒ සඳහා පුරෝගාමියා වුණේ කවුද කියන එක තමයි කියන්නේ. අපි දන්නවා මේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ධනවාදී සහ සමාජවාදී කියලා ලෝකයේ පිල් දෙකකට බෙදෙනවා. ධනවාදී පිළට නායකත්වයේ සපයනවා ඇමරිකාව. ඔබ දන්නවා මේ මොහොත වෙනකොට ඇමරිකාව යම්කිසි ආකාරයකට ඇමරිකාවේ නව ජනාධිපතිවරයා තෝරා ගැනීමේ තරඟය සඳහා ප්‍රවේශ වෙලා ඉන්නවා. ඒ වගේම තමයි ඒ ධනවාදී පිළ නියෝජනය කරන රටක් එදා ඉඳලා. ඒ වගේම තමයි සමාජවාදී නැත්නම් මාක්ස්වාදී නියෝජනය කරපු පිළ තමයි රුසියානු පිළ. රුසියාව ඒනුව මේ ඇමරිකාවේ ධනවාදයටත් රුසියාවේ සමාජවාදයක් කියන මේ බලකඳවුරු දෙකටම අයිති වෙන්නේ නැතුව මේ පශ්චාත් යුද්ධ සමයේ යුද්ධෙන් පස්සේ සීතල යුද්ධ අවධියේ මේ කට්ටිය අවි ආයුධරන් යුද්ධ කරේ නැහැ, නිරවි යුද්ධය කියලා කියනවා අපි ඒකට. අන්න ඒ කාලේ මේ බලකඳවුරු දෙකටම එකතු වෙන්නේ නැතුව නොබැදි ජාතීන්ගේ සංවිධානය පිහිටෙව්වා. ඒ සංවිධානය පිහිටවන්න පුරෝගාමී වුණේ කවුද කියන එක තමයි මෙතනදී අහන්නේ. අපිට ශ්‍රී ලංකාවද නොමැති ජාතීන්ගේ රටක්. ඉතින් මේදී ඒ කවුද මූලිකත්වයේ ගත්තේ කියන එක අහනකොට ඒ මූලිකත්වයේ ගත්තේ ජවහර්ලාල් නේරුතුමා, ඉන්දියාවේ හිටපු ශ්‍රේෂ්ඨ නායකයෙක්. මෙන්න මේ ආකාරයට අපිට මේ පළවෙනි ප්‍රශ්න පත්‍රය සඳහා පිළිතුරු ලිවීම සාකච්ඡා කළා. මම හිතන්නේ ඔබ යම්කිසි ආකාරයකට මේ සාකච්ඡා කරපු ක්‍රමය තුළ මම කැමති මේ අදහස්ද ඔබ WhatsApp මාර්ගයෙන් යොමු කරන්න. ඒ වගේම තමයි සියලු දෙනාම ඊටාම හොඳින් මෙය සවන් දුන්නයි කියලා මම දන්නවා. ඒ වගේම ඔබට යම්කිසි ආකාරයකට ප්‍රයෝජනවත් වෙන්නට ඇති. ඉතින් මම ඉල්ලා සිටිනවා මම මෙවැනි වීඩියෝ හරහා එහෙම නැත්නම් මේ Zoom හරහා ඔබ එක්ක සම්බන්ධ වෙන නිරන්තරයෙන් උත්සාහ ගන්නවා මේ කාලය තුල. ඒ වගේම ඉදිරියේදී බොහොම ඉක්මනින් YouTube channel එක හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. හැම දෙයකටම අපේ තියෙන WhatsApp ශිල්ප දනාව WhatsApp group එකත් එක්ක ඔබ ඇඳිලා ඉන්න. ඒ වගේම මුහුණුපත හරහා ශිල්ප දනාව හොයා ගන්න පුළුවන්. අපේ වෙබ්සයිට් එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සියලු දේවල් එක්ක ඔබට පුළුවන් වෙනවා ඉදිරියේදී මේ පාඩම් එක්ක සම්බන්ධ වෙන්න. ඒ නිසා ඇත්තටම මේ පළවෙනි කොටස සාකච්ඡා කිරීම මෙතනින් හමාර කරනවා. ඔබ අපත් සමග රැඳී සිටීම ඉතාම වැදගත් වෙනවා. මොකද අපි උත්සාහ කරනවා විවිධාකාරයෙන් ඔබට මේ විදිහට ගෙනෙන මේ සියල්ලම ඔබ වෙනුවෙන් අපි කිසිදු අය කිරීමක් කරගන්නේ නැතුව බොහොම නොමිලේ දන සේවාවක්. මම හිතන්නේ ඔබ සියලු දෙනාම එවැනි සේවාවන් වලට කැමති. මේ සේවාව අපි මෙහෙම කරනකොට ඔබ කීප දෙනෙක් මේ අහගෙන ඉන්නවා. තව එළියේ අහගන්න බැරි ඔබගේ යාළුවෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා.
ඒ සියලු දෙනාටම අහගන්න පුළුවන් විදිහට අපේ වෙබ්සයිට් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට අලුතෙන්ම දාන ඒවා පේනවා. ඒ වගේම WhatsApp හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි නිරන්තරයෙන් රැඳී සිටින්න. අපි සියලු අපේ අප්ඩේට්ස් අපි බොහොම ඉක්මනට අප්ඩේට් කරන පිටුවක් වෙනවා. අපි දන්නවා කෙටි කාලයක් තියෙන විභාගෙට. මම හිතන්නේ ඔබ සියලු දෙනාම රැඳී සිටියා. මෙහි සමහර කොටස් ඔබට යම්කිසි ආකාරයකට ඇහුම්කන් දෙන්න බැරි වුණා නම් ඒ සියලු දේවල් මේ වීඩියෝවක් විදිහට දානවා. ඔබට නැවත සවන් දෙන්න, නැවත අහන්න හැකියාව ඒ ඔස්සේ ලැබෙනවා. එහෙනම් අපි මෙතනින් නවත්තනවා. අපි ඊළඟ වීඩියෝවෙන් හම්බ වෙමු.